රයිට් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද ටිකක් වේගෙන් යන්න ඕනේ. 2017 දෙවෙනි වාර පරීක්ෂණය කරනවාද ඔන්ලයින් වලත් එක්ක. ඒකේ දෙවෙනි කොටස ඉවර කරන්න ඕනේ. මේ නිසා මෙහෙම පටන් ගමු මේ අනික සම්බන්ධ වෙනකම්. රයිට් ඕකේ. රයිට් ස්ක්‍රීන් එක පේනව නේද? හරි. තිලින ස්ක්‍රීන් එක පේනවද? නදීෂණ ස්ක්‍රීන් එක පේනව මාව ඇහෙනවද? ගයනි මාව ඇහෙනවද? ස්ක්‍රීන් එක පේනවද? මට වල කතා කරන ඇහෙන්නේ නැහැ. අමායා කියන්න බලන්න. පේනවා සර්. අනික කතා කරලා ඇහෙන්නේ රයිට්. හරි රයිට් අපි පටන් ගමු එහෙනම්. රයිට් බලන්න මම පේපර් එක WhatsApp වලට දාන්නම් වාගේ මේක වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය. වයඹ පළාතටම ආපු එක දෙවනි වාර පරීක්ෂණය 2017. WhatsApp වලට දාන්නම් පේපර් එක. දැන් අපි කරගෙන යමු. රයිට් පළවෙනි එකට අංකල් බලන්න කට්ටිය උත්තරේ ගන්න. පරිගණකයේ පරිණාමය සම්බන්ධයෙන් සැලකුව විට වඩාත් නිවැරදි වන්නේ කුමන ප්‍රකාශයද? ප්‍රකාශ තුන බලන්න ටක් ගාලා. පරිගණකයේ පරිණාමය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි වන්නේ කොහොමද? රික්ත නල භාවිතය ට්‍රාන්සිස්ටර් භාවිතයට වඩා ඵලදායී විය. රික්ත නල තිබ්බේ පළවෙනි පරම්පරාවේ, ට්‍රාන්සිස්ටර්ස් තිබ්බේ දෙවෙනි පරම්පරාවේ. එතකොට පළවෙනි පරම්පරාවේ තිබ්බ රික්ත නල වෙනුවට ට්‍රාන්සිස්ටර් ආවා. මෙතන කියනවා රික්ත නල භාවිතය ට්‍රාන්සිස්ටර් භාවිතයට වඩා ඵලදායී විය. ඒක හරිද වැරදිද? ඒක පැහැදිලිවම වැරදි. මොකද රික්ත නල භාවිතයේ කාර්යක්ෂමතාවයේ අඩුවීම ඵලදායීතාවයේ අඩුවීම නිසා තමයි ට්‍රාන්සිස්ටරය ආවේ. ට්‍රාන්සිස්ටරේ ඵලදායීතාවයේ අඩු නිසා තමයි සමෝදානිත පරිපත ආවේ. ඊට පස්සේ ඒවයි ඵලදායීතාවයේ අඩු නිසා තමයි ශුද්‍ර සකසනය ආවේ. ඒකට ඒ විදිහට පිළිවෙලට යද්දි පළවෙනි එක වැරදි. දෙවෙනි එක ට්‍රාන්සිස්ටර් විශාල ප්‍රමාණයක් එක් කරමින් නිර්මාණය කරන ලද අනුකලිත පරිපත පරිගණකයේ ප්‍රමාණය කුඩා වීමට හේතු විය. ඒතර ට්‍රාන්සිස්ටර්ස් තිබ්බේ වෙන වෙන ඒකක විදිහට. ඒතකොට විශාල පරිගණකයක් තමයි බිහි වෙන්නේ. ඒ වෙනුවට අනුකලිත පරිපතාව අනුකලිත පරිපතය තුළ ට්‍රාන්සිස්ටර් 100ක් වෙන්න පුළුවන් 1000ක් වෙන්න පුළුවන් 10000ක් වෙන්න පුළුවන් මිලියනයක් බිලියනයක් වෙන්න පුළුවන්. ඒතර පරිගණකයේ විශාලත්වය බොහෝ අඩු වුණා මේ අනුකලිත පරිපත පැමිණීමත් සමග. එහෙනම් දෙවෙනි එක හරි. තුන්වෙනි එක ශුද්‍ර සකසනය නිසා පළමු පරම්පරාවේ පරිගණක වලට වඩා සිව්වන පරම්පරාවේ පරිගණක වල මිල සාපේක්ෂව ඉතා වැඩි වී. ශුද්‍ර ශකසනය නිසා පළමු පරම්පරාවේ පරිගණක වලට වඩා සිව්වන පරම්පරාවේ පරිගණක වල මිල සාපේක්ෂව ඉතා වැඩි විය. ඒ කියන්නේ පළවෙනි පරම්පරාවේ තිබ්බේ රික්ත නල, හතරවෙනි පරම්පරාවේ ආව ශුද්‍ර සකසනය. එතකොට රික්ත නල කියන්නේ ඔයාලා දන්නවා රික්ත නලයක් කියන්නේ මේ අපි භාවිතා කරන සූත්‍රිකා බල්බයක් තරම් විශාලයි. එතකොට පළවෙනි පරම්පරාවේ පරිගණකයක් ලොකු ව්‍යාපාරික ආයතනවලට විතරයි ගන්න පුළුවන් උනේ. එච්චරට මිල අධිකයි. එතකොට හතරවෙනි පරම්පරාව වෙනකොට ශුද්‍ර සකසනයේදී පරිගණක ඉතා ගණන් අඩු ඕනෑම කෙනෙක්ට පරිගණකයක් මිලදී ගැනීමේ අවකාශය ලබා දෙන්න පුළුවන් පරිගණකයක් තමයි ආවේ. එහෙනම් ශුද්‍ර සකසනය නිසා පළමු පරම්පරාවේ පරිගණක වලට වඩා සිව්වන පරම්පරාවේ පරිගණක වල මිල සාපේක්ෂව ඉතා වැඩි විය කියන එක වැරදි. අඩු වුණා. හතරවෙනි එක වැඩිම සැකසුම් වේගයක් පවතින්නේ තවන පරම්පරාවේ නිර්මාණය කරන ලද පරිගණකවලට. ඒකත් සම්පූර්ණ වැරදි. සැකසුම් වේගය එන්න වැඩි වුණා. දැන් හතරවෙනි පරම්පරාව වෙනකොට ශුද්‍ර සකසනයත් සමග පරිගණකයේ සැකසුම් වේගය ඉතාමත් වැඩි අගයකට ආවා. ඒක තුන්වෙනි පරම්පරාව වෙන්නේ. හරි.
එහෙනම් මේකේ නිවැරදි එක කොහොමද? දෙවෙනි එක. නිවැරදි එක දෙවෙනි එක. එතරම් පළවෙනි ප්‍රශ්නේ බලන්න හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. දෙවෙනි එක තමයි ට්‍රාන්සිස්ටර් විශාල ප්‍රමාණයක් එක් කරමින් නිර්මාණය කරන ලද අනුකලිත පරිපථ පරිගණකයේ ප්‍රමාණය කුඩා වීමට හේතු වේ. එතකොට මේවා හොඳට කියවන්න ඕනේ නැත්නම් වරද්දනවා. රයිට් දෙවෙනි එක ගන්න. ටක් ගාලා හොයන්න උත්තරේ දෙවෙනි එක. තොරතුරු තාක්ෂණයේ භාවිතයත් සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ සලකන්න. විද්‍යුත් සමර්පණයක් භාවිතයෙන් ගුරුවරයා පාඩම ඉගැන්වීම. ශිෂ්‍යයෙකු අධ්‍යාපන මෘදුකාංගයක ඇති අභ්‍යාසවල නිරත වීම. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වෙනත් රටක ඇති අලෙවිසලකින් මාර්ගගත භාණ්ඩ මිලදී ගැනීම. අධ්‍යාපන ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණයේ භාවිත සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. ඉහත ඒවායින් ABC තුනෙන් මොකක්ද කියලා අහනවා. නදීෂන උත්තරේ මොකක්ද? AB නිවැරදි. AB පමණි. AB පමණි. තුන්වෙනි එක වැරදි හේතුව ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් මාර්ගගත ආකාරයට බඩු මිලදී ගැනීම. ඒක වැරදි. තුන්වෙනි එක. තීරණ ගැනීමේදී වඩාත් වැදගත් වන ගුණාත්මක තොරතුරක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? තීරණ ගැනීමේදී වඩාත් වැදගත් වන ගුණාත්මක තොරතුරක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? භාණ්ඩේ ප්‍රකාශ හතරෙන් තෝරන්න බලන්න. තීරණ ගැනීමේදී වඩාත් වැදගත් වෙන. එතකොට මේ උත්තර හතර බලනකොට අපිට අනික් වයත් මේ ගුණාත්මක තොරතුරක ලක්ෂණ දකිනවා. නමුත් මෙතනදී තීරණ ගැනීමේදී වඩාත් වැදගත් වෙන ගුණාත්මක තොරතුරක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? මනෝජ් මොකක්ද උත්තරේ කියන්නේ? මෙතන තීරණ ගැනීමේදී කියලා තියෙනවා. නවීන් තිලින දිනුජ දෙවැනි එක මොකක්ද කියන්නේ? කාලීන බව හා අදාළ බව අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතුයි. අන්න තීරණ ගැනීමේදී අපිට මේ තොරතුරක් අපිට කාලීන බව ඉතා වැදගත් වෙනවා. ඊට පස්සේ අදාළ බව අපිට අදාළ තොරතුරක්ද කියලා මේක වෙන්න ඕන තීරණයක් ගන්න නම්. එහෙනම් ඒක තමයි දැන් ගුණාත්මක තොරතුරක් අංග සම්පූර්ණ මේ අත්‍ය තොරතුරක් අංග සම්පූර්ණ වෙන්න ඕනේ. තොරතුරක් කම්ප්ලීට් වෙන්න ඕනේ. ඒ වුණාට මේක තීරණය ගන්න නම් මේ තොරතුර කාලීන වෙන්න ඕනේ, අදාළ වෙන්න ඕනේ අපිට. ඒකට තමයි අපි තීරණයක් ගන්න මේක සම්බන්ධව. පිරිවැය අවම වීම ගුණාත්මක බව කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. පිරිවැය අවම වීම ගුණාත්මක තොරතුරක ලක්ෂණයක්. නිර්වද්‍යතාවය පවතින්නේ නම් ගුණාත්මකව වැඩි වේ. හරි. නිර්වද්‍යතාවය පවතින්නේ ගුණාත්මක. එහෙම අපිට කියන්න බෑ. එහෙම අපිට කියන්න බෑ. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? කාලීන බව සහ අදාළ බව. අපි මොනම දෙයක් වුණත් අපිට අදාළ තොරතුරක් නම් විතරයි අපි ඒක ගැන කතා කරන්න බලන්න යන්නේ. ඒ තොරතුර කාලීන නම් විතරයි ඒක ගැන අපි තවදුරටත් කතා කරන්න යන්නේ. එහෙනම් තොරතුරක් ගත්තාම තොරතුරක කාලීන බව සහ අදාළ බව ඉතාමත් වැදගත් තීරණ ගැනීම සම්බන්ධයෙන්. එහෙනම් පටල ගන්න එපා. ඒ වගේ ටිකක් තර්කානුකූලව ඒවට උත්තර හොයාගන්න වෙනවා. රයිට් තිලින නිවැරදි. හතරවෙනි එක. සමන් තම මේස පරිගණකයේ පැවති ක්‍රීඩාවක් USB රැහන් හරහා ටැබ්ලට් පරිගණකයට පිටපත් කර හිස් බානුවක් පැලඳ ක්‍රීඩා කරයි. මෙහි සඳහන් උපක්‍රම අතරින් ආදාන හා ප්‍රතිදාන යන කාර්යයන් දෙකම සිදු කරන්නේ කුමක්ද? හරි. එතකොට ඕම වගේ ප්‍රකාශයකින් අහනවා මෙහෙම දෙයක්. එතකොට මේකෙන්ත් මේක තෝරගන්න ඕනේ. පසින්දු කියන්න බලන්න.
ගායනි කියන්න. ඒනුක මේස පරිගණකේ මේස පරිගණකය. දැන් මෙතන අහලා තියෙන්නේ පුතේ මෙහි සඳහන් උපක්‍රම අතරින් ආදාන හා ප්‍රතිදාන යන කාර්යයන් දෙකම සිදු කරන්නේ කුමක්ද? ආදාන ප්‍රතිදාන දෙකම සිද්ධ කරනවා. මේස පරිගණකයක් කියපුවාම අපි දැන් මේසයක් උඩ තියලා තියෙන පරිගණකයක්. මේ පරිගණකයකට අපි ආදාන දෙනවා යතුරු පුරව සහ මූසිකය හරහා. එතකොට ආදාන මෙවලම් වෙනම තියෙන්නේ. එතකොට ප්‍රතිදාන මෙවලම සංදර්ශකය මේස පරිගණකයේ. එතකොට USB රැහැන කියලා ගත්තාම ඒකෙන් ගබඩා උපකරණයක් විදිහට අපිට ඒක ගබඩාවක් විදිහට ඒකේ USB එකේ තියෙන දේවල් ඇතුළට දාන්නත් පුළුවන් එළියට ගන්නත් පුළුවන්. හිස් බානුව කියපුවාම ඒකේ අපිට හෙඩ්ෆෝන් එකේ තියෙන දේවල් අපිට ශ්‍රවණය කරන්න පුළුවන් මේකේ තියෙන දේවල්. හරි. ටැබ්ලට් පරිගණකය කියන ටැබ්ලට් PC කියපුවාම ටිකක් අර දේවල් වලට වඩා සුවිශේෂී ගති ලක්ෂණයක් වෙන ටැබ්ලට් එකෙන් පිටේ කරන්නේ ඒකේ ස්ක්‍රීන් එකෙන්ම අපිට ආදාන දෙන්නත් පුළුවන් ප්‍රතිදානය ගන්නත් පුළුවන්. ඒතර අපිට මෙතන උත්තරේට යන්න වෙන්නේ ටැබ්ලට් පරිගණකය. උත්තරේට යන්න වෙන්නේ ටැබ්ලට් පරිගණකය. මේක ටච් සෙන්සිටිව් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. අපිට ඒකට ආදාන දෙන්නත් පුළුවන් ප්‍රතිදානය ලබා ගන්නත් පුළුවන් ඒක හරහා. හරි. එතකොට අපිට දැන් වඩා සමාජය තුල බා දැන් මොබයිල් ෆෝන් එක ගන්නකො. ඒක ආදාන ප්‍රතිදාන දෙකම. එතකොට දැන් අපි අතරට ඇවිල්ලා තියෙන සුලභ මෙවලමක් බවට අද මොබයිල් ෆෝන් එක, ටැබ්ලට් එක, ටැබ් එක භාවිතා වෙනවා. එතකොට ඒක ආදාන ප්‍රතිදාන දෙකම. හරි. එතකොට මේස පරිගණකයේ අපිට එහෙම ගන්න බෑ. මේස පරිගණකයේ ආදාන වෙනම ප්‍රතිදාන වෙනම තියෙනවා. USB රැහැන ගත්තාම ගබඩා උපකරණයක් විදිහට අපිට USB එකේ තියෙන දේවල් පරිගණකයට දාන්නත් පුළුවන්. පරිගණකයේ තියෙන දේවල් USB එකට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ USB රැහැන මෙතන කතා කරන්නේ. රැහැන ගත්තාම ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. right හිස් බානුව ගත්තාම එහෙනම් මෙතනදී ගන්න වෙන්නේ 4 වෙනි එක. වඩා උචිත එක වෙන්නේ 4 වෙනි එක. හරි. සමහරවිට අපිට තර්ක කරලා මේ අනිත් එකත් හරි කියලා කියන්න පුළුවන්. නමුත් අපි ගන්නේ බහුලව භාවිතා වෙන නිවැරදිම එක තමයි ගන්නේ නම් 4 වෙනි එක තමයි උත්තරේ. හරි. පස්වෙනි එක පහත දක්වා ඇති පරිගණක වර්ග සලකන්න. සුපිරි පරිගණක, අංකිත පරිගණක, ශුද්‍ර පරිගණක, මධ්‍ය පරිගණක. ප්‍රමාණය අනුව වර්ග කිරීම නිවැරදිව දක්වා ඇති කුමකද? පස්වෙනි එක. ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය කරන්නට ගියාම පරම්පරාව අනුව, ප්‍රමාණය අනුව සහ තාක්ෂණය අනුව කියලා වර්ග ආකාර තුනකට අපි කරනවා. මෙතනදී අහන්නේ ප්‍රමාණය අනුව වර්ගීකරණය කරන්න ගියාම නිවැරදි උත්තරේ මොකක්ද? අමායා කියන්න බෑන උත්තරේ. දෙවැනි එක AC සුපිරි පරිගණකය, ශුද්‍ර පරිගණකය. ඒතර ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය කරන්න ගියාම මතක් කරන්න බලන්න මොනවද තියෙන්නේ ප්‍රමාණය අනුව? සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍යම පරිගණක, ශුද්ධ පරිගණක. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ශුද්ධ පරිගණක ප්‍රමාණය අනුව. තාක්ෂණය අනුව කතා කරුවොත් කවුරු හරි කියන්නේ තාක්ෂණය අනුව ප්‍රතිසම පරිගණක, සංඛ්‍යාත පරිගණක, මිශ්‍ර පරිගණක. ප්‍රතිසම පරිගණක, සංඛ්‍යාංක පරිගණක සහ මිශ්‍ර පරිගණක. දැන් දෙමුම් පරිගණක. ඒතර පරම්පරාව අනුව ගත්තොත් පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව, පස්වෙනි පරම්පරාව ආදී වශයෙන් කැඩෙනවා. ඒතර මෙතනදී උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ මොකද්ද? තුන්වෙනි එක. ACD.
ACD සුපිරි පරිගණක තියෙනවා, ශුද්‍ර පරිගණක තියෙනවා, මධ්‍ය පරිගණක තියෙනවා, අංකිත පරිගණක ඇවිල්ලා තාක්ෂණය අනුව. එහෙනම් මතක තියාගන්න අංකිත පරිගණක, ප්‍රතිසම පරිගණක සහ මිශ්‍ර පරිගණක තාක්ෂණය අනුව. ඒතර ওই වගේ වහනවා අහද්දි අපි බය නැතුව උත්තරේ දෙන්න නම් අපි පොත්පත් කියවලා මේ ප්‍රශ්න පත්‍ර කරලා තියෙනවා. රයිට්. 6 වෙනි එකට අපි යනවා. 273 යන දශමයේ සංඛ්‍යාවට තුල්‍ය ද්විමය අගය වන්නේ කුමක්ද? 273 යන දශමයේ අගයට තුල්‍ය ද්විමය අගය වන්නේ කුමක්ද? ටක් ගාලා බලන්න 273 දශමයේ අගය ද්විමය සංඛ්‍යාව මොකක්ද මේකට? නිසුල කියන්නේ උත්තරේ? කෙසිය 73 මේක 10 පාදයේ සංඛ්‍යාවක්. මේකට සමාන ද්විමය සංඛ්‍යාව තමයි අහන්නේ. නෙත්නි අරුත් කියන්න බෑ උත්තරේ. තිලින තුන්වෙනි එක තිලින කියනවා තුන්වෙනි එක කියලා බලමු. තුන්වෙනි එක අරන් 1 0 0 0 1 0 0 0 1. එතකොට මෙතන තියෙන 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 16 ඒවා 32 64 128 256. එහෙනම් මෙතන 256 තියෙනවා 16 තියෙනවා 1 තියෙනවා. ඔය ටිකනේ තියෙන්නේ. 6යි 12යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි 5යි 6යි 1යි 7යි 2යි 273යි. නිවැරදි නේද? නිවැරදි. එතන මේ වගේ ටක් ගාලා හිතලා ගන්න ඕන මේක. හරි සංසන්දනය කළා දැන් ටක් ගාලා මේ කෝකෙද මේක තියෙන කියලා ටක් ගාලා මේක මොන ක්‍රමයකද මේක භාවිතා කරලා ගන්න කියන එක ඔළුවට වැටෙන්න ඕන. ටක් ගාලා ඒ ආකාරයට ගන්න පුළුවන් වෙන්න ඕන ගාලා. දැන් අපි ගණන් ටික හදලා ඔක්කොමනේ තියෙන්නේ. එන එකේ ගැටලුවක් නැහැ රයිට් ඊළඟට යනවා. 7 වෙනි එක. යන ද්විමය සංඛ්‍යාවට අනුරූප ෂඩ් දශමය අගය වන්නේ කුමක්ද? 8ක් ගාලා ගන්න ෂඩ් දශමය අගය මේකට අනුරූප. ඒකත් අර වගේ ක්‍රමවේදයක් භාවිතා කරලා හොයන්න පුළුවන් ෂඩ් දශමය අගය. සසික උත්තරේ සහන් දෙක උත්තරේ ලැබුණා 2 කියලා. 5F6 බලමු. එහෙනම් අපි මොකද කරන්නේ? අපි මේක මේ දකුණු පැත්තේ ඉඳලා 4 කොටස් වලට බෙදනවා කියලා දීලා තියෙනවා නේද? මෙහෙම 1යි 3යි මේකක් අඩු වෙන ලාවට ඒකට උනම් බිඳුවක් දාගන්න පුළුවන්. එතකොට මේක අපි ගත්තට පස්සේ මේකෙන් නිරූපණය වෙන්නේ කීයද? 1
2 4 එහෙනම් මේකෙන් 6 අපිට ලැබෙනවා. මෙතන 1 2 4 8 8යි 12යි 14යි 15 15 ලැබෙනවා. 15 කියන්නේ F 16. එහෙනම් මෙතන 1 2 4 4යි 1යි 5යි. එහෙනම් 5F6 ගත්තට පස්සේ තමයි ඔයා බලන්න ඕනේ උත්තරේ. 5F6 2. හරි නිවැරදි. නිවැරදි. ඉතින් මේ ක්‍රමය තමයි ලේසිම ක්‍රමය. මේ ක්‍රමයෙන් තමයි මේක ගන්න වෙන්නේ අපිට. ඒතකොට හැමෝම මේ ක්‍රම ටක් ගාලා උඩට වැටෙන්න ඕනේ. ටක් ගාලා මේක හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. රයිට් ඊළඟ එක. right ෂඩ්දශමය B6 ට තුල්‍ය අෂ්ටමය අගය වන්නේ කුමක්ද? right ටක් ගාලා බලන්න. ෂඩ්දශමය B6 ට තුල්‍ය අෂ්ටමය අගය වන්නේ කුමක්ද? හැමෝම දැන් නිකන් බලන් ඉන්න එපා මම උත්තරේ දෙනකන් ටක් ගාලා උත්තර ගන්න උත්සාහ කරන්න. හරි උත්තරේ කියන්න බාන්න මට කවුද netme උත්තරේ කියන්න බාන්න කාවින්දයා කියන්න මල්සිත කොහොමනම් කටවල් වහගෙන ඉඳලා හරියන්නේ නැහැ එකෙක්ව කතා කරන්නේ ඈ සහන් එක උත්තරේ එක කියලා කියනවා බලමු අපි right වෙන උත්තර තියෙනවද ඒනුක පළවෙනි එක සර්. පළවෙනි එක තව උත්තර තියෙනවද විනායකේ තිලින දිනුජය කාවිද? පළවෙනි එක තිලින පළවෙනි එක කියලාද කියන්නේ ඔව් සර් පළවෙනි කාවි. අද අපි B6 ඇවිල්ලා මොකද්ද ෂඩ්දශමයනේ ෂඩ්දශමයේ B කියපුවාම 11නේ එහෙනම් මේක අපි බයිනරි කරගමුකෝ ඒ කියන්නේ ලේසිම ක්‍රමේ 6 බයිනරි කරගත්තාම 0 1 1 0 නේ එන්නේ මෙතන 11 බයිනරි කරපුවාම you get 8 then again you get this one right 8 9 10 11 you get එතකොට මේක තමයි ඔයාලට ලැබුණේ 1 0 1 1 0 1 1 0 ඊට පස්සේ ඒක නැවතත් මම කරන්න කියලා තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා මොකද්ද
තුනේ කොටස් වලට බෙදන්න කියලා ඉගෙනගෙන තියෙනවනේ. 1 2 3 එකක් අඩු නම් එකට බිංදුවක් දාගන්න කියනවා. එහෙනම් මෙතනදී එන්නේ කීයද එන්නේ? 1 2 4 6 එන්නේ. මෙතන එන්නේ කීයද? 6. මෙතන එන්නේ 2. 266. හරිනේ පළවෙනි එක එනවා. පළවෙනි එකේ උත්තරේ. නම 8 වෙනි එකේ නේද? ඔව් පළවෙනි එක උත්තරේ. හරි. නිවැරදි. හරි ඊළඟට අපි යනවා ඊළඟ එක බලන්න පහත දැක්වෙන කුමක් ගිගාබයිට් 8කට ආසන්න ලෙස තුල්්‍ය වේද? ඔන්න තවත් වැදගත් එකට ආව මේකත් විභාගේ තියෙන එකත් මේකත් කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. මේකෙදි වාට බොහෝ දුරට එනවා 2 බල විදිහට එනවා. 10 බල විදිහට එනවා. එහෙම නැත්නම් 8 බල විදිහට එන්න පුළුවන් 16 බල විදිහට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් මෙතන දීලා තියෙන්නේ 10 බල විදිහට. එතකොට වා 10 බල ගත්තාම මේක 10 බල වලින් බයිට ප්‍රමාණයක් සමාන කරන්න ගියාම ආසන්න වශයෙන් අහන්නේ. 2 බල වලින් නම් නිශ්චිතාගේ අහන්න පුළුවන්. හරි. පහත දැක්වෙන කුමක් ගිගාබයිට් 8කට ආසන්න ලෙස තුල්්‍ය වේද? හරි දැන් චුට්ටක් බලන්න ගිගාබයිට් 8කට තුල්්‍ය වෙන්නේ 10 9 වෙනි බලය KBද 8 වැඩි කිරීම 10 9 බයිට්ස්ද 8 වැඩි කිරීම 10 6 බයිට්ස්ද 2 වැඩි කිරීම 4 වැඩි කිරීම 10 6 බයිට්ස්ද කෝකටද සමාන වෙන්නේ මේක ටිකක් හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ කටුකොලයක් අරගෙන හදන්න ඕනේ නැතුව මේකට උත්තරයක් කාටවත් දෙන්න බැහැ මම චූටි උදව්වක් ඔයාලට කරන්නම් මෙන්න මෙහෙම දෙයක් උගන්වලා තියෙනවා මතක ඇති. දෙකේ 10 වෙනි බලය සමාන. 10 3 වෙනි බලය සමාන. කීයද කියන්න බලන්න. දෙකේ 10 වෙනි බලය සමානයි 1024යි. 1024යි කියන උගන්වලා තියෙනවා. දෙකේ 10 වෙනි බලය සමානයි 1024යි. ඒක නිශ්චිතාගේ එනවා. 1024යි කිලෝබයිට් කියන්නේ මෙගාබයිට් එකයි 1024යි මෙගාබයිට් කියන්නේ ගිගාබයිට් එකයි 1024යි ගිගාබයිට් කියන්නේ ටෙරාබයිට් එකයි ඒ විදිහටනේ 10 තුන්වෙනි බලය කියන්නේ කීයද කීයද 10යි 10යි 10 තුන්වෙනි බලය කියන්නේ 10යි අන්න බලන්නකො ආසන්න වශයෙන් ඇවිල්ලා තියෙන්නේ මේ උත්තර දෙක සමානයි නමුත් ආසන්න වශයෙන් 10 තුන්වෙනි බලය 1000යි කියලා කිලෝ එකක් විදිහට පෙන්නනවා නමුත් කිලෝ එක දෙකේ බල විදිහට ගත්තාම 1024යි. ඒතර මෙතනදී මේ අගේ නිශ්චිතයි මේක ආසන්න වශයෙන් කරන්නේ. ඒතර ආගෙන් මේ අහලා තියෙන ආසන්න වශයෙන්. එහෙනම් දැන් හිතන්න බලන්න GB 8ක ආසන්න ලෙස තුල්්‍ය වේ. එහෙනම් කෝකද මේකින් වෙන්න ඕනේ? අද උත්තරේ වෙන්න ඕනේ. පහලින් කල්පනා කරලා මේ උත්තරේ ගන්න ඕනේ. කටුකොලයක් අරගෙන හදන්න ඕනේ කොට ගාලා. කැල්කියුලේටර්ස් දෙන්නේ නැහැ ඔයාලට. රයිට්. වෙලාව යනවා වේගෙන්. මනෝත් උත්තරේ ගත්තද? Pasindu? Ravindu?
මල්සිත තිලින හරි උත්තරයක් ඔයාලා දෙන්නේ දැන් ඔයාලා හිතන්නකො මෙහෙම දැන් මෙහෙම ඔයාලට හිතන්න පුළුවන් දැන් මෙතන දීලා තියෙනවා 10 අපි දැන් ඔයාලා දන්නවා 10 පළවෙනි බලය සමානයි 10යි කියලා දන්නවා 10 පළවෙනි බලය සමානයි 10යි 10 දෙවෙනි බලය සමානයි 100යි හරි බිංදු දෙකක් එකතු වෙලා තියෙනවා එතකොට අපි ගත්තොත් 10 තුන්වෙනි බලය සමානයි 1000යි කියලා ගන්නවා. 10 හතරවෙනි බලය සමානයි 10000යි. එතකොට 10 පස්වෙනි බලය සමානයි 100,000. ඒ කියන්නේ ලක්ෂයයි. ලක්ෂයයි. ඊට පස්සේ 10 හයවෙනි බලය සමානයි 0.6ක් එනවනේ 1 මිලියන් 1 මිලියන් ඔන්න ඔබ තේරුම් ගන්න ඕනේ දැන් 10 හයවෙනි බලය සමානයි 1 මිලියනයි 0.6ක් එකතු වෙනවා එකට 0.6ක් එකතු වෙද්දි 0.6ක් තියෙන ඕනම සංඛ්‍යාවක් අපි කියනවා මිලියනයක් කියලා ඊට පස්සේ 10 හත්වෙනි බලය සමානයි මිලියන 10යි මිලියන 10යි ඊට පස්සේ 10 අටවෙනි බලය සමානයි මිලියන 100යි 100 millions 100 millions right එහෙනම් 10 9වෙනි බලය සමානයි මොකද්ද වෙන්නේ 0.9යි 0.9යි නම් බිලියනයක් වෙනවා 0.9යි නම් බිලියනයක් වෙනවා මොනවා බිලියනයක්ද බයිට්ස් බිලියනයක් බයිට්ස් බිලියනයක් එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ තමයි බයිට්ස් බිලියනයක් මේ තියෙන්නේ. බයිට්ස් බිලියනයක් කියන්නේ 10 9වෙනි බලය සමානයි බයිට්ස් බිලියනයක්. එතකොට බයිට් කීයක් තියෙනවද ගිගාබයිට් එක? බයිට්ස් කීයක් තියෙනවද ගිගාබයිට් එක? හරි. ඒක වැදගත් වෙනවා. එහෙනම් අපි මේක දිහා බලලා අපි මෙතෙන්ට ගියොත් මෙතෙන්ට මේ අපි සංඛ්‍යාව මේක දැන් 10 අපි මේක දෙකේ ගත්තොත් මොකද වෙන්නේ දෙකේ 10 වෙනි බලය 1024යි එහෙනම් අපිට මේකම ගන්න පුළුවන් කොහොමද 1000 වැඩි කිරීම 1000 මොකක්ද දෙන්නේ බිලියනයක් එන්නේ 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000 බිලියනයක් එන්නේ හරි එතකොට අපි කියනවා මෙහෙම එහෙනම් දෙකේ කීවෙනි බලය වෙන්න ඕනද මේ දෙකේ කීවෙනි බලය වෙන්න ඕනද බිලියනයක් නිර්මාණය කරගන්න දෙකේ 10 වෙනි බලය 1024යි 1024 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024 එහෙනම් දෙකේ කීවෙනි බලයද දෙකේ 30 වෙනි බලය දෙකේ 30 වෙනි බලය දැන් මෙතන බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි නේද මේ සංඛ්‍යාව වෙනවා නිශ්චිතාගය. මේ තියෙන්නේ 10 9 වෙනි බලය කියන්නේ ආසන්න බිලියනය. මේ තියෙන්නේ දෙකේ බලයක් විදිහට බිලියනය. එතකොට මෙතන තියෙන්නේ 1 billion 73 million 741,824 කියන සංඛ්‍යාව ලැබිලා තියෙනවා. එතකොට මේක ලැබුණේ කොහොමද? ඒක ලැබුණේ අපිට 1024 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024. ඕකෙන්නේ ලැබිලා තියෙන්නේ. ඔය ඒකෙන් ඒක ලැබෙන්නේ. එහෙනම් 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000න් බිලියන එනවා 1024 වැඩි කිරීම 1024 වැඩි කිරීමෙන් එනවා දෙකේ බල විදිහට බිලියන එනවා. හරි. එතකොට දැන් ඔයගෙන් ආසන්න වශයෙන් අහන්නේ එහෙනම් මේ
මේ තියෙන්නේ ගිගාබයිට් එකක තියෙන බයිට් ගණන මේ තියෙන්නේ. මේ තියෙන්නේ ගිගාබයිට් එකක තියෙන බයිට් ගණන. මේ තියෙන ආසන්න වශයෙන් ගිගාබයිට් එකක තියෙන බයිට් ගණන. ආසන්න වශයෙන්. ආසන්න වශයෙන්. මේ තියෙන ආසන්න වශයෙන් මේ තියෙන්නේ නිශ්චිත සංඛ්‍යාව. එහෙනම් දැන් උත්තරේ මොකක්ද දෙන්නේ? උත්තරේ මොකක්ද දෙන්නේ? 10 9 වෙනි බලය කියලා කියන්නේ බයිට්ස් කියලා කියන්නේ ගිගාබයිට් එකක තියෙන බයිට් ගණන. එහෙනම් ගිගාබයිට් 8ක අහලා තියෙන නිසා අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ තිලින මොකද්ද? දෙවෙනි එක උත්තරේ ගන්න වෙන්නේ. 8 වැඩි කිරීම 10 9 වෙනි බලය. 10 9 වෙනි බලය සමානයි බයිට් වලින් පෙන්වන්න ගියොත් බයිට්ස් වලින් පෙන්වන්න ගියොත් බිලියනයයි. එහෙනම් ගිගාබයිට් එක තියෙන බයිට්ස් ගණන බිලියනයයි. නිශ්චිත ගණන තමයි 2 30 වෙනි බලය. ඒක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒක සංඛ්‍යාවක් විදිහට මම Excel වල පෙන්නලා තියෙන්නේ. ආසන්න වශයෙන් 1 බිලියන් කියලා කියනවා. එහෙනම් ඒක 8න් වැඩි කරාම උත්තරේ වෙන්නේ දැන් දෙවෙනි එක. 9 වෙනි එකට උත්තරේ දෙවෙනි එක. ඕක ගන්න ටිකක් මේ ටික දැනගෙන තියෙන්න ඕනේ. මේ ටික දැනගෙන තියෙන ඕක දෙකේ බලයක් විතර 10 බලයක් විතර බොහෝ දුරට අහන්නේ. නැත්තම් 8 වෙන්නත් පුළුවන් 16 වෙන්නත් පුළුවන්. ඒ නිසා චූටි වැඩ ටිකක් කරලා තමයි මේකට උත්තරේ ගන්න වෙන්නේ අපිට. හරි? ඒවා ටිකක් අමාරු නම් පස්සට තියලා කතිරයක් දාලා පස්සේ හරි කරලා මේකට උත්තරේ කොහොම හරි නිවැරදිව ගන්න වෙනවා. හරි? එහෙනම් මම දැන් 10 තුන්වෙනි බලය කියන්නේ කීයද? 10යි. 10යි කියලා කියන්නේ බයිට් 10යි කියන්නේ කිලෝබයිට් එකයි. කිලෝබයිට් එකයි. 10 තුන්වෙනි බලය කියන්නේ කිලෝබයිට් එකයි. 10 6වෙනි බලය කියන්නේ ආ 1000 වැඩි කිරීම 1000. 1000 වැඩි කිරීම 1000 මෙගාබයිට් එකයි. මෙගාබයිට් එක තියෙන බයිට්ස් ගණන 10 6 වෙනි බලය කියන්නේ. 10 9 වෙනි බලය කියන්නේ ගිගාබයිට් එක තියෙන බයිට් ගණන. එහෙනම් ඔයාලා මතක තියාගන්න 10 3 වෙනි බලය කියන්නේ කිලෝබයිට් එක තියෙන බයිට් ගණන. 10 6 වෙනි බලය කියන්නේ මෙගාබයිට් එක තියෙන බයිට් ගණන. 10 9 වෙනි බලය කියන්නේ ගිගාබයිට් එක තියෙන බයිට් ගණන. 10 12 වෙනි බලය කියලා කියන්නේ ටෙරාබයිට් එක තියෙන බයිට් ගණන. මේවා ටිකක් ඔළුවේ තියාගන්න. එකේ 10 වෙනි බලය කියන්නේ කිලෝබයිට් එක තියෙන බයිට් ගණන. දෙකේ 20 වෙනි බලය කියන්නේ මෙගාබයිට් එක තියෙන බයිට් ගණන. නිශ්චිතව. දෙකේ 30 වෙනි බලය කියන්නේ ගිගාබයිට් එක තියෙන බයිට් ගණන. දෙකේ 40 වෙනි බලය කියලා කියන්නේ ටෙරාබයිට් එක තියෙන බයිට් ගණන. මෙන්න මේවා මතක තියාගත්තොත් තමයි අපිට මේ දේ නිශ්චිතව කරන්න පුළුවන්. ඕකට ලොකු වෙලාවක් ගියා. මම පැහැදිලි කිරීම කෙරුවා. දැන් ගෙදරදී නැවත මේවා කරලා හදලා බලන්න ඕනේ. ඒක තමයි අපිට මේකේ මේ දෙනවා. 10 වෙනි එකට යනවා අපි. ඉක්මන් කරමු. සසම්භාවී ප්‍රවේශ මතකය වන අතර මතකයේ නැශ්‍ය නොවන non volatile මතකයකි. මතකයේ ප්‍රධාන මතකයේ main memory හා සකසනය අතර පිහිටා ඇත. හිස්තෙන් සදා නිවැරදි පිළිතුරු තෝරන්න. right ටක් ගාලා තෝරන්න 10 වෙනි එකේ. දැන් විභාගයට ගිහිල්ලා මේ ඔයා කරනවා කියලා හිතන්න පේපර් එක. ඒ විදිහට තමයි කරන්නේ. ඒකයි මම පේපර් එක කලින් දැම්මේ නැහැ. විභාගයට ගිහින් කරනවා පේපර් එක right. right සහන් කියන්නේ කාවින්දියා මම chat එක බැලුවේ නේ මම ළමයි කතා කරව ගන්න තමයි හදන්නේ කටවල් අරින්නෙම නැහැනේ කන්න ගියාම නම් අරිනවා කටක් බක්කරේ වගේ ඒ වෙලාවට විතරයි කටවල් අරින්නේ
හරි. ඒනුක ඔව් සර්. උත්තරේ දෙවෙනි එක නශ්‍ය වාරක පඨන මාත්‍ර. ආය වෙන උත්තර තියෙනවද? තිරින පළවෙනි එක. ඒයිස් නවන පඨන මාත්‍ර දෙවෙනි එක නේ. දෙවෙනි. ආය උත්තර තියෙනවද? තුන්වෙනි තුන්වෙනි එක සර්. තුන්වෙනි එක නශ්‍ය පඨන මාත්‍ර වාරක කියලා තියෙනවා. හරි බලමු. සසම්භාවී ප්‍රවේශ මතකය වන අතර සසම්භාවී ප්‍රවේශ මතකය කියන්නේ නශ්‍ය මතකයක් කියලා අපි සියලු දෙනා දන්නවා. අපි සියලු දෙනා දන්නවා සසම්භාවී ප්‍රවේශ මතකය නශ්‍ය මතකය. නශ්‍ය මතකයක් කියන්නේ විදුලිය නැති වෙද්දී ඒකේ තියෙන එකක් නැති වෙලා යනවා. ඒක තමයි නශ්‍ය මතකය කියන්නේ. සියලු data නැති වෙලා යනවා නශ්‍ය මතකයේදී. එහෙනම් සසම්භාවී ප්‍රවේශ මතකය නශ්‍ය වන අතර මතකය නශ්‍ය නොවන මතකයකි. නශ්‍ය නොවන මතකය මොකද්ද මෙතන? ඈ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය තමයි නශ්‍ය නොවන මතකය. මේ පඨන මාත්‍ර මතකය තමයි මදර් බෝඩ් එකේ තියෙන සවි කරලා ROM එක read only memory එක. ඒක කාටවත් අයින් කරන්න බෑ. ඒක ස්ථිරව තියෙනවා මව්පුවරුවේ. ඒ නිසා ඒක ROM එක පඨන මාත්‍ර මතකයේ විදිහට සලකනවා. එහෙනම් පළවෙනි එකට නශ්‍ය මතකය එනවා, දෙවෙනි එකට පඨන මාත්‍ර මතකය. නශ්‍ය නොවන මතකයකි. ඊට පස්සේ මතකයේ ප්‍රධාන සකසනය අතර පිහිට ඇත. RAM එකයි සසම්භාවී පිවිසුම් මතකයයි සකසනයයි අතරමැදි හා විදිහට වැඩ කරන්නේ කවුද? වාරක මතකයෙන් නැත්නම් සංචිත මතකය. මේ සංචිත මතකයට තමයි data දෙන්නේ RAM එක. ඊට පස්සේ සංචිත මතකයේ තමයි processor එකට අවශ්‍ය data යවන්නේ. එහෙනම් මේ processor එකයි සසම්භාවී පිවිසුම් මතකයයි අතරමැදි හා විදිහට වැඩ කරන්නේ වාරක මතකයෙන් නැත්නම් සංචිත මතකය. මේවා මතක තියාගන්න වෙනවා. මේවා ගැන නිරන්තරයෙන් විභාගෙදී කතා කරනවා අහනවා. නශ්‍ය මතකය මොකද්ද? නශ්‍ය නොවන මතකය මොකද්ද? වාරක මතකය මොකද්ද? වාරක මතකයේ ස්තර කීයද? level 1, level 2, level 3. ඒ level 1, 2, 3 වලින් වේගය වැඩිම මොකක්ද? එතනින් ඒ ස්තර තුනෙන් කොයි ස්තරේද processor එකට data සපයන්නේ? එතනදී වාරක මතක 1 level 1 තමයි වේගය වැඩිම. එයා තමයි processor එකට data දෙන්නේ. එතකොට පඨන මාත්‍ර මතකයේ සසම්භාවී පිවිසුම් මතක සම්බන්ධ වෙන්නේ වාරක මතක තුන්වෙනි එකට. තුන්වෙනි එක අරගෙන පළවෙනි දෙවෙනි එකට දීලා තුන්වෙනි එකට දෙනවා. එතකොට පළවෙනි එක තමයි අඩුම ධාරිතාවයක් තියෙන්නේ. අඩුම ධාරිතාවයක් සහ වේගය වැඩිම. දෙවෙනි එක දෙවෙනියට අඩුම ධාරිතාවයක් සහ දෙවෙනියට වේගය වැඩිම. තුන්වෙනි එක තමයි ධාරිතාවය වැඩිම සහ වේගය අඩු. මේක වාරක මතක ගත්තා. මේවා ටික අපි නිරන්තරයෙන් කතා කරනවා, නැවත නැවත කතා කරනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ මේක කියවලා හොඳට නිර්වුල්ව මේකට උත්තරේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි එක උත්තරේ. මොන් දැන් කෙනෙක් දෙන්නේ කිව්වා වැරදි ඈ. එක්කනේ තුන්වෙනි එක කිව්වේ. right. ඊළඟට අපි යනවා. පහත් දැක්වෙන තාර්කික ద్వාර වලට තුල්්‍ය සත්‍යතාව වගු වන්නේ කුමක්ද? මේ තාර්කික ద్వාර වලට අදාළ සත්‍යතාව වගු මොකක්ද? මේවා නම් ලොකු දේවල් මේ ටක් ගාලා උත්තරේ දෙන්න පුළුවන්. ගායනි කියන්නේ පළවෙනි එක පළවෙනි එක. අපි ටක් ගාලා බලනවා AND එකෙන් මොකක්ද එන්නේ? AND එකෙන් එන්නේ 0 0 0 1. NAND එකෙන් එන්නේ ඒකේ අනිත් පැත්ත. 1 1 1 0. එහෙනම් පළවෙනි එක. එහෙනම් පළවෙනි. O එකෙන් එන්නේ මොකද්ද? 0 1 1 1. No කියන්නේ ඒකේ අනිත් පැත්ත. එහෙනම් 1 0 0 0. හරි. අන්න ඒ වගේ තේරුම් අරගෙන මේකේ O එක, AND එක, NAND එක, no එක, not එකේ මේ සත්‍යතාව වගු හිතේ ඇඳිලා දැන් හොඳම මට්ටමක තියෙන්න ඕනේ. ඒ වගේ නා නිරන්තරයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. 12 වෙනි එක. A and B යන බූලියානු ශ්‍රුතයට සමාන කුමක්ද? A and B යන බූලියානු ශ්‍රුතයට සමාන කුමක්ද? අන්න මෙතනදී ටිකක් ඔයාට කොලයක් අරගෙන ටක් ගාලා මේ බූලියානු ශ්‍රුතවල සත්‍යතාව වගු සත්‍යාපනය කරගන්න ඕන මේකට උත්තරේ ගන්න ටක් ගාලා. මොකද කරන්නේ ටක් ගාලා ඒ දේ කරන්න ඕනේ. ටක් ගාලා ගන්න බාන්න මේකට උත්තරේ 12 වෙනි එකට කවුරු හරි උත්තරේ ටක් ගාලා බලන්න ගන්න කොහොම හරි. කවුද බලමු අපි මෙතන දක්ෂයෙක් ඉන්නේ මේකට උත්තරේ ගන්න ටක් ගාලා. A bar dot B bar. A bar dot B bar කියන උත්තරේ ආවෝ. අනික් අය මොකද කියන්නේ? අනික් අය මොකද කියන්නේ? කියන්නේ කතා කරන්නේ. දෙවෙනි එක දෙවෙනි එක A bar dot B bar කියනවා.
දැන් අපිට දීලා තියෙන්නේ A and B full bar නේ. ඒක විභාගෙ තියෙන්නේ A and B අපි මෙහෙම කියලා තියෙනවා මේ විදිහට මේක සමානයි. මේක සමානයි. එතකොට ඔයා ගත්තොත් A B නේ ආදාන 0 0 0 1 1 0 1 1 මේ වගේ වාට හදා ගන්න වෙනවා. හදාගෙන මේකේ ඔයා ගන්නව මොකද්ද? A and B ඔයා ගන්නවා. A and B මොකද්ද වෙන්නේ? උත්තර කියන්නේ A and B එකේ බිංදුවයි 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 එක. very good. මට කියන්න A and B bar එකේ එකයි 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 බිංදුව. very good. ඕන් ඒක ගත්තා. ඊට පස්සේ අපි ගන්නවා මොකද්ද? දැන් මේක දෙයක් තියෙනවා AOB full bar. AOB full bar. මේක ගමු අපි. AOB ගත්තොත් මොකද වෙන්නේ? 0 0 0. not 0 කියන්නේ 1. ඉතල 0 1 1. not මේකේ bar එක තියෙන හින්දා පැහැදිලි නැද්ද ඒක? එහෙනම් මේක කරමු අපි. වෙලා ගියට කමන්නේ නැහැ ටික. AOB ගමු. AOB කියන ටක් ගාලා කට්ටිය. බිංදුවයි එකයි එකයි. බිංදුවයි 1 1 1. එහෙනම් කියන්නේ AOB මොකද full bar දෙක තියෙනවා full bar. full bar කියන්නේ එකයි බිංදුවයි බිංදුවයි බිංදුව. හරි. එහෙනම් මේකයි සමාන නැහැනේ. එහෙනම් තවදුරටත් අපිට යන්න වෙනවා. තවදුරටත් යන්න වෙනවා. ඊට පස්සේ ඊළඟ එක A bar and B bar. A bar and B bar නේ ඔයාලා කියන්නේ. එහෙනම් A bar ඉස්සෙල්ලා ගමු. A bar කියන ටක් ගන්න. එකයි එකයි බිංදුවයි බිංදුව. ඔව් එක්කෙනෙක් තමයි හරියට මේක කියාගෙන යන්නේ ඈ. අනිකයි වකමූණ ටික වගේ බලන් ඉන්නවා. right B කියනවා ටක් ගාලා. එකයි 1 0 1 0. 0 1 0 B එකත් හරි. ඊට පස්සේ අපි ගන්නවා A bar and B bar කියන ටක් ගාලා. මේ දෙන්න AND කරනවා. එකයි බිංදුවයි බිංදුවයි බිංදුව. ඒක සමානද මේකට? දැන් සමාන කරගන්න ඕනේ කොහකටද? මේකනේ දැන් දීලා තියෙන්නේ මොකද්ද? දීලා තියෙන්නේ A and B bar නේ. A and B bar කියන්නේ මේකනේ. මේකට සමාන මොකක්ද කියලා දැන් හොයන්න යන්නේ. මේකේ රටාවට සමාන වෙනවද? මේක සමාන වෙනවද? මේක සමාන වෙනවද? නැහැනේ සමාන. මේක සමානද? ඒකත් සමාන නැහැ. එහෙනම් අපි තව දුරටත් ගමන් කරනවා. මොකද්ද? A bar O B bar වලට යනවා. A bar O B bar. දැන් තේරෙනවනේ මේ දෙක. මේ O කරනවා. O කරන්ට ගන්න එකයි 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 බිංදුව. මොකද උනේ? මොකද වෙලා තියෙන්නේ? සමානද? සමානද? සමාන. 1110 1110 සමානයි නේද? එතකොට විභාගෙදි මේකට උත්තරේ ගන්න නම් මේ ටික හදන්න ඕනේ. මේ ටික හදන්න නැතුව උත්තරේ ගන්න බෑ. උත්තරේ ගන්න බෑ. ඕක තමයි සත්‍යාපනය කරනවා කියන්නේ ප්‍රකාශය. දීලා තියෙන ප්‍රකාශ සත්‍යාපනය කරලා උත්තරේ ගන්නවා කියන්නේ මේකේ තුන මේක හදන්න ඕනේ බා විතරක් කරකට කොලයක් කරා. ඕකයි මම දැන් වැඩිපුර හැදුවේ මේ ඔක්කොටම තේරෙන්න පුළුවන් වැඩි වෙන්න. නමුත් මේක ටක් ගාලා හදලා මේක හදලා තියෙන කෙනා මේක දන්න කෙනා ටක් ගාලා මේක උත්තර මේකට ලකුණු ගන්නවා. මේකට ලකුණු ගන්නවා නැත්නම් කට්ටිය වරද්දනවා මේකට ලකුණු ගන්න නැතුව. ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පස්සේ බලන්න. මම පේපර් එක දාන්නවා WhatsApp වලට. ඒතර මේ ටික කරන්න ඕනේ. කරන්නේ නැත්නම් මේ අපිට මේ ටික කරගන්න බෑ විභාගෙ. දැන් ඔයාලා මේ පන්තියට සම්බන්ධ වෙලා පේපර් එකක් කරපුවාම ගෙදර මීට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් කරන්න ඕනේ. ඔය එහෙම ඇවිද කකා බිබී නට කෑ ගහ ඉඳලා හරියන්නේ නැහැ. වැඩ ගොඩක් කරන්න ඕනේ. කෙරුවොත් තමයි තමන් විභාගෙට සුදුසු ළමයි බවට පත් වෙන්නේ. ඉස්කෝලේ පටන් ගත්තත් නැතත් ඒ O level විභාගෙ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ අනේ ළමයින්ට පව් කියලා රජෙන් හිතන්නේ. හරි? ළමයින්ට පව් කියලා කවුරුවත් හිතන්නේ. සමස්ත ලංකාවටම පොදු විභාගෙ තියෙනවා. ළමයි ඔක්කොටම මේ දේ සිද්ධ වුණානේ කියලා. විභාගේ අර මට්ටමෙන් එනවා. ඔයාලා විභාගෙ ලියනවා. හරි? වැඩ කරම නැති එක ෆේල් වෙනවා, වැඩ කරපයි පාස් වෙනවා. එච්චරයි වෙන්නේ අන්තිමට. හරි. එහෙනම් මේක මතක තියාගන්න රයිට් ඊළඟ ප්‍රශ්නට අපි යනවා. මොකද්ද? 13 වෙනි එක. S ගේ කේත ක්‍රමය.
බිංදුව 1 බිංදුව 1 1 බිංදුව 1 බිංදුව හරහා z නිරූපණය වන්නේ නම් r නිරූපණය කරන ද්විමය සංඛ්‍යාව කුමක්ද? 13. ටක් ගාලා ගන්න උත්තරේ. බලන්න කරකෝල අහලා තියෙන හැටි නේද? කරක කර කහන හැටි බලන්නකෝ. ඔළුව කරකලා තියන්න තමයි අහන්නේ ප්‍රශ්න. ඒකට ඔයා කොහොම හරි ඉතින් ඔළුව කරක ගන්න නැතුව හිමීට සද්ද බද්ද නැතුව ද කල්පනාවෙන් මේවට උත්තර ගැනීම තමයි වැදගත් වෙන්නේ. එතකොට කටුකොලයක් ගත්ත කටුකොලේ ලියාගත්ත මොනවද ලියන්නේ? ඒ වල ඉඳලා ලියන්න පටන් ගන්නවද? ඈ? ඒ වල ඉඳලා ලියන්න පටන් ගන්නවද? නෑ. එහෙනම් පටන් ගන්නේ කොහේදද? R S T U V W X Y Z ඔය ටික විතරයි පටන් ගන්න. හරි A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y and Z මේ ටික ගත්තා. දැන් Z එකේ දීලා තියෙනවා. Z එකේ දීලා තියෙන එක මොකද්ද? Z එකේ දීලා තියෙනවා 0 1 0 1 1 0 1 0 කියලා දීලා තියෙනවා. හරි? එහෙනම් Z වල අගය කීයද දීලා තියෙන එක? අගය ගන්න කොහොමද? දැන් කටවල් පියාගෙන ඉඳලා හරියන්නේ මෙතන 1 එකඩවල් 2 4 8 16 32 64. එහෙනම් කීයද? මේක අපි කපලා දානවා මේක වැඩක් නැහැ 64 16 8 2 මේකත් කපනවා මේකනේ Z වල එන්නේ 10යි 18 20න් 8යි 9යි 90යි Z වල අගේ 90යි S කිය Z වල S කිය 90යි 10 පාදේ එහෙනම් S කිය 90යි නම් Z වල මේ පැත්තට ඩික්‍රිමන්ට් අඩුවක් තියෙන්නේ. එහෙනම් මේක 90 නම් මේක 89යි. 88යි. 87යි. 86යි. 85යි. 84යි. 83යි. 82යි. ආරවල 82යි. එහෙනම් මේ 82 අරගෙන ඒක බෙදන්න ඕන දෙකෙන්. ඒක දෙකෙන් බෙදන්න ඕන දෙකෙන්. දෙකේ ඒවා 4යි. 1යි. ඉතුරු බිංදුවයි. දෙකේවා 2යි නෑ 1යි ඉතුරු දෙකෙන් 10යි ඉතුරු නැහැ දෙකෙන් 5යි ඉතුරු නැහැ දෙකෙන් 2යි ඉතුරු 1යි දෙකෙන් 1යි ඉතුරු නැහැ දෙකෙන් බිංදුවයි ඉතුරු 1යි බොටම් අප් ලියන්න ඕනේ ඒක 1 0 1 0 0 1 0 මේක තියෙන්න ඕනේ කොහෙද තියෙන්නේ 1 0 1 0 0 1 0 මේ හැම එකකම මුලට බිංදුවක් දාලා තියෙන නිසා මේකටත් බිංදුවක් දාන්න. හැම එකකම මුලට බිංදුවක් දාලා තියෙනවා. හරි? හැම හතරෙම මුලට බිංදුවක් තියෙනවා. දාලා වැඩිපුර. එහෙනම් මේක තමයි උත්තරේ. උත්තරේ කීයද? උත්තරේ එන්නේ 13 පළවෙනි එක. එක එන්නේ. ඒතර ওই ටික කරගන්න පුළුවන් වෙන විභාගෙදී. විභාගෙදී මේ ටික කරා මේ ටික වේගෙන් කරන්න ඕන. මේක අතක ගා හිත පැය ගාණක් දඟල ගන්න ළමයි. මේවා දැන් ඒක තමයි දැන් ග්‍රේඩ් 10 වලදී අපි ගණන් ගොඩාක් හැදුවේ මේ දේවල් වලට. මේවා ප්‍රශ්න පත්‍ර කරනකොට මේවා හම්බුණා නැවත නැවත අපිට. ඒවා කිව්වේ මේ දේවල් හදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ විදිහට මේ ප්‍රශ්න වලට අවතීර්ණ වෙන්න ඕන ප්‍රශ්න වලට උත්තර ගන්න ඕන මේ විදිහට. නැත්නම් අපි මේ සූදානම් නැහැ මේ විශේෂ සාමාර්ථයට යන්න අපිට අභියෝගයක් වෙනවා මේවට උත්තර ගන්න දෙයි නා. රයිට් ඊළඟ එක. 14 උපාංග කළමනාකරණය සම්බන්ධයෙන් මෙහෙයුම් පද්ධතියකින් සිදු කරන කාර්යයන් වන්නේ කුමක්ද? උපාංග කළමනාකරණය සම්බන්ධයෙන් මෙහෙයුම් පද්ධතියෙන් සිදු කරන කාර්යයන්. බලන්න චුට්ටක්. ඒකට උත්තරේ ගන්න ටක් ගාලා.
උපාංග කළමනාකරණ සම්බන්ධයෙන් මෙහෙයුම් පද්ධතියකින් සිදු කරන කාර්යයන් වන්නේ කුමක්ද? උපාංග සවිකල විගස ක්‍රියාත්මක වන ආකාරයෙන් සකස් කර තිබීම. හරි. plug and play. දැන් අපි මොනවා හරි උපකරණයක් ගෙනල්ලා ගහපුවම plug and play මට්ටමට දැන් මෙහෙයුම් පද්ධතිය අවබෝධ කරගන්න උපකරණ. mouse එකක් ගහපු හැටි යා ගහපු හැටි වැඩ කරන්න පුළුවන්. keyboard එකක් ගහපු හැටි වැඩ කරන්න පුළුවන්. drivers එකේ ස්ථාපනය කරලා තියෙනවා මේ හැම එකකටම. ඒතර plug and play මට්ටමට මේ අරන් තියෙන දැන් උපකරණ ගත්තාම pen එකක් ගැහුවත් plug and play නේද? ටක් ගාලා ගැහුවා අපිට data දාන්න පුළුවන්. අපේ කාලේ එහෙම නෙමෙයි. අපේ කාලේ මේ උපාංග සවි කරපුවාම මේක machine එක restart කරන්න ඕනේ. ඒ කියන්නේ CD එකකින් හරි මොකක් හරි එකකින් මේක උපාංග දාවක මෘදුකාංග දාලා ඊට පස්සේ machine එක restart කරපුවම තමයි pen එක detect කරගන්නේ. හරි වදයක් ඒ කාලේ අපිට ඒ වදේ දෙනුන්නේ නැහැ. මොකද ඒ කාලේ අද වගේ උපකරණ තිබ්බේ නැති නිසා. හරි. ඒතර අද වෙනකොට plug and play මට්ටමට වෙලා දාවක එළවුම් වැඩසටහන් නිරන්තරයෙන් පරිගණක ජාලයෙන් සෙවීම. ජාලක එළවුම් මෘදුකාංග කියන්නේ දැන් ඔයා ස්කෑනර් එකක් මැෂින් එකට ගහපු හැටිය දැන් දාවක එළවුම් මෘදුකාංග හොයන්න ගන්නවා එක්ක මැෂින් එක ඇතුලේ එක්ක අන්තර්ජාලය. හරි. අද වෙනකොට මේ මට්ටම ගොඩාක් ඇරලා තියෙනවා. අද මේ ඔයා ස්කෑනර් එක ගහනකොටම හොඳ ස්කෑනර් එකක් නම් හොඳ වර්ගයක ස්කෑනර් එකක් නම් ටක් දාලා plug and play මට්ටමට ඇවිල්ලා තියෙනවා. ටක් දාලා මෙයා එයාගේ ඇතුලේ තියෙන drivers ඔක්කොම set කරගෙන plug and play මට්ටමට ගාව යොමු කරනවා. සියලු උපාංග නිවැරදිව සවි යද්දයි පරීක්ෂා කිරීම. උපාංග කළමනාකරණය යටතේ හරි උපාංග වල දෝෂ හඳුනා ගැනීමට පරිශීලකයට උපදෙස් ලබා දීම. එතකොට ඔයාලා දැන් 10 දී ඕක ඉගෙන ගත්තා මට මතකයි. මොකද්ද මේ පරිගණකයේ ගත්තාම පරිගණකයේ මේ කළමනාකරණ සම්බන්ධයෙන් මෙහෙයුම් පද්ධතිය යටතේ නේද? මතක ඇති මේ මේක ඉගෙන ගත්තා. පරිගණකයේ පද්ධතියක් වූ දුරාංග පාලනය කිරීම මෙහෙයුම් පද්ධතිය මගින් පහත දැක්වෙන කළමනාකරණ කාර්යයන් හරහා පරිගණක පද්ධතියේ වූ දෘඩාංග පාලනය කිරීම සිදු කරයි. මොනවද? ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, උපාංග කළමනාකරණය, ගුණ කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය සහ පරිගණක ජාල කළමනාකරණය. මේ සියල්ලම කරන්නේ මේ පද්ධතිය හරහා. ඊට පස්සේ ඒකේ 10 පොතේදී තවත් දුරටත් ඔයාලට ඒක විස්තර කරුවා ක්‍රියාවලි කළමනාකරණය මගින් මොකද්ද සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මතක කළමනාකරණය යටතේ මොනවද කරන සුවිශේෂී කාර්යයන් මෙහෙයුම් පද්ධතිය. ඊට පස්සේ උපාංග කළමනාකරණයට ගියාම ඒකේ කරන්නේ මොනවද? පරිගණක පද්ධතියක බොහෝ පර්යාන්ත උපාංග භාවිතා කරන බව ඔබ දන්නේය. මෙය සියලු උපාංග පාලනය කිරීමේ වගකීම දරන්නේද මෙහෙයුම් පද්ධතියයි. උපාංග පාලනය සඳහා දෘඩාංග කොටස් වන උපාංග පාලක ඒ කියන්නේ device controllers මෘදුකාංග කොටස් පාලනය සඳහා දාවක එළවුම් වැඩසටහන යොදා ගැනීම. උදාහරණයක් ලෙසින් ඔබ විසින් මිලදී ගනු ලබන මුද්‍රණ යන්ත්‍රයක් ඔබගේ පරිගණකයේ නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් ඒ සඳහා නියමිත දාවක එළවුම් වැඩසටහන් මෙහෙයුම් පද්ධතියේ නියමිත ආකාරයෙන් ස්ථාපනය කළ යුතුය. දාවක එළවුම් වැඩසටහන් කියන්නේ අරක පරිගණකයට සම්බන්ධ කරගන්න ඕනේ මෘදුකාංගය. එසේ නොවූ විට මුද්‍රිත පිටපත් ලබා ගැනීමට හැකිවද මුද්‍රණ යන්ත්‍රයේ වූ නවීන පහසුකම් වලින් ඔබට නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි වනු ඇත. වර්තමානයේදී බොහෝ උපාංග සවිකල විගස ක්‍රියාත්මක වන ආකාරයෙන් plug and play සකස් කර ඇති අතර ඊට අදාළ දාවක එළවුම් වැඩසටහන් මෙහෙයුම් පද්ධතිය විසින් ස්වයංක්‍රීයව ස්ථාපනය කරගනු දක්නට හැකිය. මේන් තියෙනවා වර්තමානයේදී මොකද වෙන්නේ? මෙහෙයුම් පද්ධතියට සම්බන්ධ කරන සියලු උපකරණ මෙහෙයුම් පද්ධතිය විසින් ස්වයංක්‍රීයවම අවබෝධ කරගෙන දාවක එළවුම් වැඩසටහන් අපේ අනුදැනුමකින් තොරව ස්ථාපනය කරගෙන මේක plug and play මට්ටමට ගෙනෙන්නේ. මේ නිසා වර්තමානයේදී බොහෝ අවස්ථාවලදී අපට මෙම දාවක එළවුම් වැඩසටහන් ස්ථාපනය කිරීම පිළිබඳව කරදර වීමකට අවශ්‍ය නොවනු ඇත. එහෙනම් අද වෙනකොට ඔයාලට මේ දාවක එළවුම් වැඩසටහන් දදා දඟලන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා තමයි අද පරිගණක වැඩසටහන් පරිගණක ඉගෙන ගන්න අයට දැනුම අඩු. මොකද අපේ කාලේ අපි මේවා දාලා දාවක එළවුම් බුදුකාංග දාලා අවබෝධයක් තියෙනවා. අද ඒවා ඔටෝමැටිකලි පරිගණකයේ ඇතුලේ සිද්ධ වෙනවා. අපිට මේ දේ කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් මොකද්ද මේකේ නිවැරදි උත්තරේ? plug and play ක්‍රියාත්මක වන ආකාරයෙන් සකස් කර තිබීම. ඕක තමයි උපාංග කල්පනාකරන සම්බන්ධයෙන් මෙහෙයුම් පද්ධතියක් අද ඇවිල්ලා තියෙන මට්ටම. හරි. ඔය දඟලන්න කරන්න දෙයක් නැහැ. ගහපෙලේ plug and play. නෑ ඉවලෙම ආයෙ රීබූට් කරන්නවත් CD දාලා දාවක එළවුම් වැඩසටහන් දාන්නවත් අවශ්‍ය නැහැ. තේරුම් ගන්න කතා කරන දේ රයිට්. ඊළඟට අපි යනවා. right උත්තරත් කට්ටිය මේ දෙනවා මේ මට මොකක්ද chat එකේ right ඊළඟ 15 මෙහෙයුම් පද්ධතියක් තුල අන්තර්ගත වැඩසටහන් කිහිපයක් පහත දැක්වේ.
මේවා අතරින් උපයෝගීතා මෘදුකාංගයක් පමණක් ඇතුළත් වර්ණය කුමක්ද? ඕම් මෙහෙයුම් පද්ධතිය යටතේ තවත් අපි කතා කරන්න ගියාම තවත් එකක් අහන්න. උත්තරේ වන්න ටක් ගාලා 15 වෙනි එකට. අපි මෘදුකාංග ගත්තාම කොටස් ගණනාවකට කඩනවා. හරි? පද්ධති මෘදුකාංග කියනවා, යෙදව මෘදුකාංග කියනවා. එතකොට පද්ධති මෘදුකාංග ගත්තාම කොටස් 3කට බෙදෙනවා. 4කට බෙදෙනවා. හරි? ඒ 4 ආශ්‍රිතව තමයි මේ අහන්නේ. ඉතින් වෙලාව නම් යනවා වැඩි මේ මම කරමු ඈ රයිට්. මට කියන්න උත්තරේ 15 වෙනි එකටක් ගාලා. නදීෂණ අරුත් රශ්මික තේන ARC ඊහාසී කාර්ය කළමනාකරන තැටි සුපිරීක්ෂණය නිවැරදි. මේවා අතරින් උපයෝගිතා මෘදුකාංග පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. කාර්ය කළමනාකරන ටාස්ක් මැනේජර් කියන්නේ උපයෝගිතා වැඩසටහන. මේ පරිගණකයේ දෙන උපයෝගිතා වැඩසටහන අපි පරිගණකයේ වැඩ කරන්න ගියාම ටාස්ක් මැනේජර් එකට ගිහින් අපි ඒකේ බලනවා මොනවද දැනට මේ ක්‍රියාත්මක වෙන වැඩසටහන. සමහරවිට පරිගණකයේ ස්ලෝ වෙනවා. ස්ලෝ වුණාම අපිට වැඩ කරන්න බෑ. ඒ වෙලාවට අපි බලනවා ටාස්ක් මැනේජර් ගිහින් මොනවද දැනට මේ ක්‍රියාත්මක වෙන මෘදුකාංග මේකේ මෙතන රයිට් කරලා මේ ටාස්ක් මැනේජර් යන්න පුළුවන්. හරි? රයිට් ක්ලික් කරලා අපිට ටාස්ක් මැනේජර් ගියාම මේ පරිගණකයේ තියෙන මේ දැනට ක්‍රියාත්මක වැඩසටහන් මේ ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් මොනවද? හරි? මේවා බලා ගන්න පුළුවන්. මේ තියෙන ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස්. ඒවයින් enable disable මොනවද? අනවශ්‍ය දේවල් අපි ඔක්කොම disable කරලා තියෙන්න ඕනේ. අපිට වැඩ කරන්න ඕනේ විතරක් enable කරලා තියන්න ඕනේ. එතකොට අනවශ්‍ය ඒවා disable කරලා තිබ්බම පරිගණකයේ වේගෙන් boot වෙනවා. පරිගණකයේ slow වෙන්නේ නැහැ. සමහර පරිගණක වල වැඩ කරන්න බෑ මේ ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් විශාල ප්‍රමාණයක් මේකට ඇවිල්ලා ඒවා ඔක්කොම enable වෙලා. ඒ නිසා මෙතෙන්ට අපි ගිහින් මොකද්ද මෙතෙන්ට ගිහින් මෙතන right click කරලා task manager ගිහින් මේන menu එකේ startup programs මොනවද කියලා බලලා එතනින් අපිට අනවශ්‍ය දේවල් disable කරලා දාන්න ඕනේ. හරි? එතකොට අපිට අනවශ්‍ය දේවල් මේකේ on වෙන මේ දැන් මේකේ Skype enable වෙලා තියෙනවා. Skype අවශ්‍ය නැහැ. මට මේක disable කරලා දාන්න පුළුවන් මෙතන ඉන්නේ. Skype disable. Skype එන්න එපා. නැත්තම් මේ startup එකේදී machine එක boot වෙද්දී මොනවද Skype එන්න හදනවා. ඒක enable වෙලා තියෙනවා. මේ Skype තවත් එකක් enable වෙලා තියෙනවා. ඒකත් මම disable කරලා දානවා. හරි. ඒ වගේ කරපුවාම අපි ඒක තියෙන්නේ මේ මොකද්ද මේ උපයෝගිතා මෘදුකාංගයක්. ඊට පස්සේ වෙබ් අතිරික්ෂව. වෙබ් අතිරික්ෂව ඇවිල්ලා උපයෝගිතා මෘදුකාංගයක් නෙමෙයි. ඒක අපි සාමාන්‍ය මෘදුකාංගයක් විදිහට සලකනවා. වෙබ් අතිරික්ෂව අපි කඩෙන් ගෙනලා දාගන්න මැෂින් එකට. එහෙනම් ඒක යෙදුම් මෘදුකාංගයක් විදිහට සලකනවා. ඊට තැටි සුපිරීක්ෂණය ඩිෆ්‍රැග්මන්ටේෂන්. තැටියේ තියෙන දේවල් අපි එක තැනකට කරලා තැටියේ ඉඩ අවකාශ වැඩි කරගන්නවා. ඒකත් ඇවිල්ලා උපයෝගිතා මෘදුකාංගයක්. එහෙනම් උත්තරේ අර කවුද කිව්වේ මේ දෙවෙනි එක කියලා කිව්වා AC කියලා කිව්වා. ඒක නිවැරදි. ඒක නිවැරදි. එහෙනම් මට කියන්නකෝ මේ පද්ධති මෘදුකාංග වර්ග ටිකටක් ගාලා කවුරු හරි කියන්නේ පද්ධති මෘදුකාංග වර්ග මෙහෙයුම් පද්ධති උපයෝගිතා මෘදුකාංගයි භාෂා පරිවර්තක. very good. මෙහෙයුම් පද්ධති උපයෝගිතා මෘදුකාංග සහ භාෂා පරිවර්තන. තව එකක් ඉස්සර අපි කතා කරා දැනට ඒක තියෙනවා නමුත් ඔයාලගේ පොතේ තියෙන ওই තුන මේ එළවුම් දාවක. හරි? එළවුම් දාවක මෘදුකාංගات ඇවිල්ලා මෙහෙයුම් පද්ධති මොනවාද මේ පද්ධති මෘදුකාංග යටතට එන්නේ. නමුත් ඒක ඔයාලගේ පොතේ නෑ ඔයාලගේ පොතේ දාලා තියෙන්නේ මෙහෙයුම් පද්ධති උපයෝගිතා මෘදුකාංග සහ භාෂා පරිවර්තන. මෙන්න මේ තුන මතක තියාගන්න. මේවා නැවත නැවත අපි කතා කරනවා. තව ඉදිරියටත් කතා කරනවා. right ඊළඟට 16 වෙනි එකට එන්න. right කතා කරන්න කට්ටිය. පහත දැක්වෙන අංග අතරින් වදන් සැකසුම් මෘදුකාංග පමණක් දක්නට ලැබෙන වෙන්නේ කුමක්ද? වදන් සැකසුම් වල විතරක් තියෙන එක අහනවා මොකද්ද කියලා. මොකද්ද? ඒ වගේ වැඩි කතා කරන්න දෙයක් නැහැ. වදන් සැකසුම් වල තියෙන තකල් මුසුව. තකල් මුසුව. හරි? වදන් සැකසුම් වල විතරයි තියෙන තකල් මුසුව. වෙන ඒවායි නැහැ. මේක මතක තියාගන්න right ඊළඟට. right. වලාකුළු පරිගණක සංකල්පයේ යටතේ භාවිතා කළ හැකි වදන් සැකසුම් මෘදුකාංගයක් වන්නේ කුමක්ද? වලාකුළු පරිගණක සංකල්පයේ යටතේ cloud computing. අද මුළු ලෝකයේම ආක්‍රමණය කරලා තියෙනවා මේ cloud computing කියන concept එක.
දැන් cloud එකේ තමයි අපේ හැම දෙයක්ම තියෙන්නේ. අපි zoom පන්තියක් කරන්න ගියාම අපේ මේ recording පව අපි cloud එකේ install කරගන්න පුළුවන්. අපේ record එක අපේ machine එකේද cloud එකේද ඕනේ කියලා අහනවා. අපිට ඕන නම් cloud එකේ මේවා මේ recordings තැන්පත් කරගන්න පුළුවන්. එච්චර දුරට මේ cloud එකද ඇවිල්ලා තියෙනවා අපිට. හරි. එහෙනම් මේ අතරේ මේකට උත්තරේ මොකක්ද? බලාකුරු පරිගණක සංකල්ප යටතේ භාවිතා කළ හැකි වදන්සක සුඹුදුකාංගයක් වන්නේ කොහොමද? cloud එකේ තියෙන එක. Google Docs. Google Docs. නිවැරදි. Google Docs තමයි cloud එකේ තියෙන්නේ. LibreOffice ඇවිල්ලා open source විවෘත කේත මෘදුකාංගයක්. OpenOffice Writer විවෘත කේත මෘදුකාංගයක්. ඒ කියන්නේ අපිට නොමිලේ මේවා භාගත කරගෙන ගෙදර මැෂින් වල වැඩ කරන්න පුළුවන්. එහෙනම් Google මේ cloud එකට දාන්න අවශ්‍ය නැහැ නොමිලේ ගන්න නිසා. හරි. cloud එකේ තියෙන්නේ අපිට අන්තර්ජාල පහසුකම තියෙනවා නම් cloud එකට ගිහිල්ලා අපිට මේ ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. මොකද ගෙදරට අපිට Word software සල්ලි වලට අරගෙන දාගන්න ගියාම ලොකු වියදමක් එනවා. Word perfect කියන්නේ සල්ලි වලට ගන්න ඕන එකක්. අපේ කාලේ තිබ්බේ Word perfect දැන් නම් නැහැ. Microsoft Word ලගේ ඉස්සර version එක. Word perfect සල්ලි වලට ගන්න ඕනේ. හරි. ඊට වඩා ලේසි අපිට අන්තර්ජාල පහසුකම් දෙනවා Google Docs වලට. එනවා. එහෙම අන්තර්ජාල පහසුකම් නැත්නම් අපි LibreOffice OpenOffice කියන නොමිලේ වැඩ කටයුතු කරනවා. හරි නේ උත්තරේ නිවැරදි. right 18 වෙනි එක. වදන් සැකසුම් මෘදුකාංගයක වගු සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? හරි ටක් ගාලා ගන්න බලන්න වදන් සැකසුම් මෘදුකාංගයක වගු සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? 18. වගුවකට අමතර තීරු හා පේලි ඇතුළත් කළ නොහැකිය. පුළුවන්. වගුවක් ගත්තාම Word වල මේ වගුවට පේලි තීරු ඕන තරම් එකතු කරන්න පුළුවන්. අනවශ්‍ය තීරු පේලි මකා දැමීම නොහැකිය. පුළුවන්. අනවශ්‍ය තීරු පේලි තියෙනවා නම් ඒව අපිට අයින් කරන්න පුළුවන්. වගුවක කෝෂ පරාසයක් සංයුක්ත කළ හැකිය. වගුවක කෝෂ පරාසයක් සංයුක්ත කරන්න පුළුවන්. අපිට කෝෂ ගණනාවක් එකට එකතු කරන්න පුළුවන්. වගුවක. හරි. කෝෂයක ඇති වචනවල දිශානතිය වෙනස් කළ නොහැකි. දිශානතිය වෙනස් කරන්න පුළුවන් වර්ඩ්. දිශානතිය කියන්නේ අපිට වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොටම් අප් වෙන්න පුළුවන්. පල්ලෙහා ඉඳලා උඩ පැත්තට හිටින්න වෙන්න පුළුවන්. මේ වගේ අපිට දිශානතිය වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා මේ text direction කියලා. එහෙනම් උත්තරේ මොකද්ද තුන්වෙනි එක? 18 උත්තරේ තුන්වෙනි එක ඒවා වල වර්ඩ් වලට ගිහින් චුට්ටක් ඒවා පොඩ්ඩක් ප්‍රැක්ටිකලි බලන්න. right 19 පහත දැක්වෙන විද්‍යුත් පැතුම්පත් මෘදුකාංගයේ ස්ප්‍රෙඩ්ෂීට් software අතුරු මොනතේ සංරචක කිහිපයක ඒවා පිළිවෙලින් නම් කළ විට නිවැරදි පිළිතුර කුමක්ද? මේවා පිළිවෙලින් නම් කළ විට නිවැරදි පිළිතුර 19 ටක් ගාලා කියන්නේ. වැඩි වෙලාවක් ගන්න එපා. පළවෙනි එක නාම කොටුව. name box එක අපි දන්නවනේ අපි මොකක් හරි එක ක්ලික් කරපුවාම ඒ කෝෂයේ ඇඩ්‍රස් එක පෙන්වන එක. ඒක නාම කොටුව. එහෙනම් නාම කොටුව කියලා තුනක් තියෙනවා. ඊළඟ එක මොකද්ද? ඊළඟ ABCD කියන්නේ මොනවද? 1 2 3 4 කියන්නේ මොනවද? 1 2 3 4 දීලා නේ ABCD නේ දීලා තියෙන්නේ. ඒව මොනවද? තීරුවල ශීර්ෂ දීලා තියෙන්නේ. තීරුවර ශීර්ෂ හැම තීරුවක්ම හඳුන්වන්නේ ABCD ඔහොම AA BB CC ඔහොම යනවා තීරු. එතකොට තීරු ශීර්ෂ. පේලි ශීර්ෂ 1 2 3 4 දුන්නා. මේ තියෙන තීරු ශීර්ෂ. එහෙනම් නාම කොටුව තීරු ශීර්ෂ. දෙවෙනි එක. අවසාන එක මොකද්ද? අපි මේක අපිට දෙකුම් බොත්තම්. දැකුම් බොත්තම්. අපි කොහොමද මේක බලාගන්නේ? අපි මේක කොහොමද බලාගන්නේ දැකුම් බොත්තම් ටික. එහෙනම් උත්තරේ තුන්වෙනි එක. උත්තරේ තුන්වෙනි එක. right 20 වෙනි ප්‍රශ්නෙට යමු. 5 එකතු කිරීම 2 වැඩි කිරීම 3 දෙවෙනි බලය බෙදීම 6 අඩු කිරීම 3 යන සූත්‍රයේ වැඩ ප්‍රකෝෂයකට ඇතුළත් කළ විට ලැබෙන පිළිතුර වියැක්කේ කුමක්ද කියලා අහනවා. පග්ගල ගන්න උත්තරේ මොකක්ද කියලා? කතද උත්තරේ? කීය දෙන්නේ? මල්සිත
මල්සිත උත්තරේ. කාවින්ද්‍යා. පසිඳු. සහන්. 3 තුන්වෙනි එක 21. any other answer? එනුක සර් පළවෙනි එක පළවෙනි එක. වෙනත් සසිකයා කතා කරන්නේම නැහැ. නිදාගෙනද මන්දා. හරි ඉස්සෙල්ලා මොකද කරන්නේ වරහන් සුළු කරනවා 6 අඩු කිරීම 3 කියන්නේ 3යි. එතකොට බෙදීම 3 වෙනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ බලයට. බලය කියන්නේ 3 දෙවෙනි බලය කියන්නේ 3 අර 3 9යි. 9 එනවා මෙතන. 9 ආවට පස්සේ බෙදීමට ඉස්සෙල්ලා ගුණිතයට යන්න ඕනේ. එතකොට දෙවරක් ඒක හදන්න වෙන්නේ නේද කට්ටියට? හදමු නැත්නම් වරද්ද ගන්න. 5 එකතු කිරීම 2 වැඩි කිරීම 3 3 දෙවෙනි බලය බෙදීම 6 අඩු කිරීම 3. ඉස්සලා වලහන් ඉවත් කිරීම කියන්නේ 5 එකතු කිරීම 2 වැඩි කිරීම 3 දෙවෙනි බලය බෙදීම 3 එනවා. ඊට පස්සේ බලයට යන්න වෙනවා 5 එකතු කිරීම 2 වැඩි කිරීම 3 දෙවෙනි බලය 9 වැඩි කිරීම 3 බෙදීම 3. ඊට පස්සේ මේක කරන්න වෙනවා. 5 එකතු කිරීම 2 9 18 බෙදීම 3 එනවා. ඊට පස්සේ මේක කරන්න ඕනේ. 5 එකතු කිරීම 18 3 කියන්නේ 9 6යි. Then you will get 11 as the answer. ඒතර පළවෙනි එක තමයි උත්තරේ එන්නේ. ඒක බලන්න Bodmer's theory එට අනුව මේක සුළු කිරීම ඉතාම වැදගත් වෙනවා. හරි you have to follow the Bodmer's theory. හරි. ඔය සිංහලෙනුත් කියනවා one begu කියලා එකක් කියනවා. අන් ඒ ක්‍රමවේදය භාවිතා කරන්න වෙනවා. මේක සුළු කරන්න ගියාම ඔන්න ස්ක්‍රීන්ෂොට් ගන්න වරද්දගත් අය. හරි නේද? සකයි නම් ඔයාලට Excel වලත් මේක ටයිප් කරලා එන්ටර් කරලා බලන්න පුළුවන්. 11 එනවා. 11 එනවා. මේ සූත්‍රයේම Excel වල. 11 එනවා Excel වලත් මේක check කරන්න පුළුවන්. You can check that in Excel. Then you will understand it better. Right, okay, let's move to the next one. Right. 21 පහත දැක්වෙන ශ්‍රිත අතරින් නිවැරදි පැතුරුම්පත් ශ්‍රිත වනුයේ මොනවාද? sum a1 colon d5 නිවැරදිද? නිවැරදි. ඒ කියන්නේ a1 වල සිට d5 දක්වා තියෙන කෝෂ පරාසය තුල ඓක්‍ය හොයලා දෙන්න sum කියන එකෙන් කියන්නේ. That is correct. b equal max a1, b1, c1, d1. a1 වල b1 වල c1 වල d1 වල තියෙන වැඩිම ආගේ හොයලා දෙන්න. ඒකත් හරි. equal count a1 colon a5. a1 ඉඳලා a5 තියෙන කෝෂ පරාසයේ b1 colon d5 කෝෂ පරාසය තුලක් තියෙන b1 d5 තියෙන count එක හොයලා දෙන්න. b1 ඊට පස්සේ equal average a1 b1 c6 මේ තුනේ average එක. එතකොට a b d නම් හරි. මේ count එක චුට්ටක් බලමු check කරලා. Let us check the count cell. right එක කියන්නේ මොකක්ද? count එක a1 a5 a1 a5 වල අපි දාමු දෙක තියෙනවා a1 a5 වල මෙහෙම තියෙනවා. ඊට පස්සේ b1 වල මේකේ ඉඳලා කොතෙන්ට යනකන්ද d5 දක්වා නේද? d5 දක්වා. හරි. මේ ටික වලට පේන නැති
චුට්ටක් බලමු මේක චෙක් කරන්න ඒක equal count open bracket A1 A5 එකයි ඊට පස්සේ කොමාවක් දාලා මේ රේන්ජ් එකයි. ඔය රේන්ජ් එක කියන්නේ B1 B5 දීලා දෙන්නේ. right okay. enter 20 කියලා කියනවා. හරිනේ 1 2 3 4 5යි මෙතන 5යි 10යි 15යි. 20යි. ඒකත් හරි නේද? ඒකත් හරි. ඒකෙත් කවුන්ට් එක දෙනවා හරියට. දැන් ඔයාලා මෙතන බිංදුව දැම්මත් කවුන්ට් එක දෙනවා. බිංදුවත් කවුන්ට් කරනවා. මෙතන කවුන්ට් කරන්නේ නැත්තේ කිසි දෙයක් නැත්තම් කවුන්ට් කරන්නේ නැහැ. මේ මොකුත් නැහැ null value එකක් කවුන්ට් කරන්නේ නැහැ. ඊට අමතරව දැන් ඉංග්‍රීසි හොඩිය අකුරක් තිබ්බොත් ඒක කවුන්ට් කරන්නේ නැහැ. ඒක කවුන්ට් කරන්නේ. එහෙනම් මතක තියාගන්න කවුන්ට් එකේ කවුන්ට් ෆන්ක්ෂන් එක. ඒතකොට මේකත් නිරද. එහෙනම් මේකේ උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ ABCD සියල්ලම. ABCD සියල්ලම. right. ඊළඟට යනවා. 22. පහත් දැක්වෙන කෝෂ පරාසය අතරින් නිවැරදි කෝෂ පරාසය කුමක්ද? ටගල් කියන්නේ. පහත් දැක්වෙන කෝෂ පරාසය අතරින් නිවැරදි කෝෂ පරාසය කුමක්ද? මේ ඩොලර් සයින් මුලට තිබ්බට මෙතන ඉංග්‍රීසි අකුර නැහැ. එහෙනම් මේක සෙල් ඇඩ්‍රස් එකක් නෙමෙයි. මේක සෙල් ඇඩ්‍රස් එකක් නෙමෙයි ඉංග්‍රීසි අකුර නෙමෙයි. පළවෙනි එක වැරදි. දෙවෙනි එක A ඩොලර් සයින් 4 නිවැරදි. B ඩොලර් සයින් එකක් කවදාවත් ඇඩ්‍රස් එක අගට එන්න බෑ. දෙවෙනි එකත් වැරදි. A ඩොලර් සයින් 3 colon ඩොලර් සයින් AB10. ඒක හරි. මෙතන පේලියට ඉස්සරහා තියෙනවා මෙතන තීරුවට ඉස්සරහා තියෙනවා. පේලි නිරපේක්ෂ තීරු නිරපේක්ෂ වෙලා තියෙනවා. අන්තිමයකට ගිහින් බලපුවම මෙතන 4 ඩොලර් සයින් A පැත්ත හරි 6 ඩොලර් සයින් B 4 මේක වැරදිනේ 4A කියලා සූත්‍රයක් තියෙන්න බෑනේ A4 නේ වෙන්න ඕනේ. එන හතරවෙනි එකත් වැරදි උත්තරේ තුන්වෙනි එක. 22 3. 22 තුන්වෙනි එක. right ඊළඟට යනවා. යම් මෘදුකාංගයක ඇතුළත් අංග කිහිපයක් පහක් දැක්වේ. කදා සජීවීකරණය ශබ්ද හා වීඩියෝ ඇතුළත් කිරීම මේ වාතනයේ සමර්පණ මෘදුකාංගයක් පමණක් ඇතුළත් වර්ණය කුමක්ද? කදා සජීවීකරණය ස්ලයිඩ් ට්‍රාන්සිෂන් තියෙනවා. සජීවීකරණ ඇනිමේෂන් තියෙනවා. ස්ලයිඩ් එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් ඇනිමේට් කරන්න. ශබ්ද හා වීඩියෝ ඇතුළත් කිරීම ඉන්සර්ට් ඔඩියෝ වීඩියෝ තියෙනවා. මේ වාදනයේ සමර්පණේ ABC සියල්ලම. හතරවෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ. හරි අපි ඒක දෙනවා 24 සිට 27 දක්වා මේකෙන් තමයි උත්තර ගන්න වෙන්නේ. එතකොට මේක අපි කොහොමද කරන්නේ දැන්? මේක වගුව බලන්නත් එපා. අපි ගමු තව එකක්. එතකොට මේකෙන් වගුව අපි බලනවා. මෙතන යනවා ඊළඟට. මේක අහනවා සේවක වගුවේහි ප්‍රාථමික යතුරු ලෙස තෝරා ගැනීමට වඩා සුදුසු ශේෂ්ත්‍රය කුමක්ද? right සේවක වගුවේහි ප්‍රාථමික යතුරු ලෙස තෝරා ගැනීමට වඩා සුදුසු ශේෂ්ත්‍රය කුමක්ද? සේවක වගුව. register number, name, date of birth, telephone number. උත්තරේ කියන්නේ කෙනෙක්ටක් ගාලා. මම මේ chat එක බලන්නේ නැහැ. chat එක බලන්න වෙලාවක් නැහැ. නදීෂර කියන්නේ උත්තරේ සේවක වගුවේහි employee ඒකේ ප්‍රාථමික යතුරු ලෙස තෝරා ගැනීමට වඩා සුදුසු ශේෂ්ත්‍රය කුමක්ද? register number නේද? register number. හරියා register number එක හරි. register number එක නිවැරදි. වෙන මොනවා හරි මේ තියෙනවා නම් ටක් ගාලා මට කියන්න ගැටලු මොනවා හරි තියෙනවා නම් හරි. 24 register number. right 25 කියන්නකො 25ට උත්තර ගන්න ටක් ගාලා. පහත දැක්වෙන කුමන ශේෂ්ත්‍රයේ දත්ත පාදයේ ආගන්තුක යතුරු සඳහා උදාහරණයක් වේද? ආගන්තුක යතුරු සඳහා මොකක්ද උදාහරණය මෙතන? සේවක වගුවේ ටෙලිෆෝන් නම්බර්. සේවක වගුවේ ටෙලිෆෝන් නම්බර් එක අපි ප්‍රයිමරි කී එකක්වත් ආගන්තුක යතුරක්වත් විදිහට ගන්න බෑ. දෙපාර්තමේන්තුවේ වගුවේ ඩිපාර්ට්මන්ට් ID. දෙපාර්තමේන්තුවේ ඩිපාර්ට්මන්ට් ID එක කෙලින්ම ආගන්තුක යතුරක් නෙමෙයි. ඒකේ තියෙන ප්‍රාථමික යතුර ඒක. ඒකේ තියෙන ප්‍රාථමික යතුර ඩිපාර්ට්මන්ට් ID එක.
තුන්වෙනි එක සේවක දෙපාර්තමේන්තුව වගේ appointed date එක. සේවක දෙපාර්තමේන්තුවේ appointment date එකක් කවදාවත් අපි foreign key එකක්වත් මේ private key එකක්වත් විදිහට ගන්නෙ නැහැ. සේවක දෙපාර්තමේන්තුව වගේ register number. සේවක දෙපාර්තමේන්තුව වගේ මේකෙන් තමයි මේ වගුවෙන් තමයි මේ වගු දෙක සම්බන්ධ කරගන්නේ. එහෙනම් මේ වගු දෙක සම්බන්ධ කරගන්න යතුරු අපි ආගන්තුක යතුරු කියලා හඳුන්වනවා. එහෙනම් මෙතන department ID එකේ මෙතන department ID එක ආගන්තුක යතුරක් කියලා තියෙනවා. මෙතන register number එකත් මෙතන ලියවිලා තියෙනවා. ඒකත් ආගන්තුක යතුරක් විදිහට එතන සටහන් වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද ගන්න වෙන්නේ? සේවක දෙපාර්තමේන්තුව වගේ register number එක තමයි ආගන්තුක යතුරු. ආගන්තුක යතුරු. ඒක තවදුරටත් මේ කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි දන්නවා. right 26 වෙනි එක. සග්ගල් බලන්න 26. දත්ත වගුව අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තු এডুকেෂන් සේවය කරන සේවකයින් වන්නේ කවුරුන්ද? ටක් ගාලා හොයන්න බලන්න අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කරන අය කවුද මෙතන? right බලලා කියන්න මට උත්තරේ කියන්න ටක් ගාලා ඒක. ඒක කල්පනාවෙන් ගන්න ඕනේ. කවුද උත්තරේ කියන්නේ? අධ්‍යාපන 26ට උත්තරේ 26ට උත්තරේ අපි ගත්තේ 26 කතා කරන්නේ නැද්ද අපි? දත්තපාදයේ සංයුක්ත යතුරු පීටියකි වගුවක මග්ද සංයුක්ත යතුරු පිළිගන්න පුළුවන් පුතේ සේවක දෙපාර්තමේන්තුව වගේ. සේවක දෙපාර්තමේන්තුව වගේ තමයි සංයුක්ත යතුරක් ගොඩනගන්න පුළුවන් ආගන්තුක මේ ප්‍රයිමරි කීස් දෙකක් එකට එකතු කරපුවාම සංයුක්ත යතුරක් නිර්මාණය කරන්න පුළුවන්. ඒතර ඩිපාර්ට්මන්ට් ID එකයි රෙජිස්ටර් නම්බර් එකයි දෙකම එකතු කරලා ඒක සංයුක්ත යතුරක් විදිහට හදන්න පුළුවන් සේවක දෙපාර්තමේන්තුව වගේ. එහෙනම් උත්තරේ ඒක සේවක දෙපාර්තමේන්තුව වගේ. 28 දත්ත වගුව අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයන් වන්නේ කවුරුන්ද? කවුද උත්තරේ කියන්නේ? සිල්වයි පාලිතයි. සිල්වයි පාලිතයි. 27 සිල්වයි පාලිතයි. මේක දෙවෙනි එක නේද? බලමු. මෙතෙන්ට අපි යනවා සිල්වා හරි මෙතෙන්ට අපි යනවා এডুকেෂන් එක. এডুকেෂන් එකේ 735. එතන මෙතෙන්ට යනවා 735 ඩිපාර්ට්මන්ට් ID එක 735 ඉන්නවා රෙජිස්ටර් වෙලා 3174 7432 3174 සිල්වා 7400 පාලිත. එහෙනම් සිල්වයි පාලිතයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තමයි ලියාපදිංචි වෙලා ඉන්නේ. එහෙනම් එයාලා අධ්‍යාපනයට අදාළ කටයුතු තමයි කරන්නේ සිල්වයි පාලිතයි දෙන්න. එහෙනම් උත්තරේ හරි. ඒක හොයාගන්නේ මේ এডুকেෂන් එකේ ID නම්බර එක D735. මෙතෙන්ට එනවා D735 වලට රෙජිස්ටර් වෙලා ඉන්නේ D735 මේ මෙතන D735 D735. රෙජිස්ටර් වෙලා ඉන්නවා 3174යි 7432යි. ඒවා සේවක වගුවට ගිහින් බලපුවා මේ දෙකේ ඉන්නේ සිල්වයි පාලිතයි. සිල්වයි පාලිතයි. එහෙනම් අපිට උත්තරේ ගන්න වෙන්නේ හරි කියප එක හරි නිවැරදි. 28 අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අත්‍යවශ්‍යම නොවන්නේ පාද්‍ය අතරින් කවරක්ද? IP ලිපිනය ජාල කරන අතුරුමුණත් කාඩ්පත වෙබ් අතිරික්ෂව අන්තර්ජාල සේවා සපයන්න. ටග්ගල කියන්නේ 28. අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අත්‍යවශ්‍යම නොවන්නේ අතරින් කවරක්ද? ටග්ගල IP ලිපිනය අවශ්‍යද? අවශ්‍යයි. ඒක නේ. NIC NIC නේද? NIC එක නිවැරදි. ජාල කරන අතුරුමුණත් කාඩ්පත නැති වුණා කියලා කිසි ගැටලුවක් නැහැ. අපිට අන්තර්ජාලයට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ජාල කරන අතුරුමුණත් කාඩ්පත අපි භාවිතා කරන්නේ මොකටද? ජාල කරන අතුරුමුණත් කාඩ්පත මොකටද අපි භාවිතා කරන්නේ? පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න. පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න. එතකොට ඔයාලා රවුටර් එකකින් දැන් අද රවුටර්ස් ගත්තාම ඔක්කොම Wi-Fi රවුටර්ස් නේ තියෙන්නේ. එතකොට අපි මේ ජාල කරන අතුරුමුණත් කාඩ්පත භාවිතා කරන්නේ නැහැ. නමුත් අද Wi-Fi රවුටර්ස් වල තියෙනවා එක පෝට් එකක් LAN පෝට් එකක්. ඒක අපිට ජාල කරන අතුරුමුණත් කාඩ්පතට ගහලා වැඩ කරන්නත් පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. ජාල කරන අතුරුමුණත් කාඩ්පත නැහැ කියලා අපිට ගැටලුවක් නැහැ. අපිට Wi-Fi ක්‍රමයට මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා අපිට IP address එක අනිවාර්යෙන් ඕන, වෙබ් අතිරික්ෂව අනිවාර්යෙන් ඕන, අන්තර්ජාල සේවා සපයන්න අනිවාර්යෙන් ඕන. එහෙනම් ජාල කරන අතුරුමුණත් කාඩ්පත තමයි අත්‍යවශ්‍ය නොවන්නේ. 29
පාත් දැක්වෙන ප්‍රකාශනයේ ස්ථාන පිරමීමට වඩා සුදුසු යෝග්‍ය පද යුගලය කුමක්ද? අන්තර්ජාලය යන අතර වෙබ් කියන්නටක් ගන්න. 29. තුන්වෙනි එක උත්තරේ. අන්තර්ජාලය යන පරිගණක ජාලවල ජාලය කියන්නේ අන්තර්ජාල ඉන්ටර්නෙට් කියන්නේ ඉන්ටර්නෙට්වර්ක්ස් කියන එක. ඉන්ටර්නෙට්වර්ක්ස් කියන එක තමයි ඉන්ටර්නෙට් කියලා හැදුනේ. නේද? ජාලවල ජාලයක් තමයි ඉන්ටර්නෙට් කියන්නේ. ඊට පස්සේ වෙබ් අතිරික්ෂයක් කියන්නේ වෙබ් එකක් යනු වෙබ් යනු තොරතුරු එකතුව. වෙබ් එකක් කියන්නේ වෙබ් අඩවියක් කියලා කියන්නේ තොරතුරු ඒක රාශී වුණු ස්ථානයක්. එහෙනම් හරි තුන්වෙනි එක උත්තරේ. right here. වෙබ් අතිරික්ෂ සඳහා උදාහරණ වන්නේ පහත් දේ අතරින් කවරක්ද? වෙබ් අතිරික්ෂ සඳහා. ඒ කියන්නේ අපිට අන්තර්ජාලයට ප්‍රවිෂ්ඨ වෙනවා වෙබ් අතිරික්ෂ කියන මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කරගන්න ඕනේ. ඒවට උදාහරණ Internet Explorer, Fedora, Google Chrome, Mozilla Firefox. Mozilla Firefox, OpenOffice. මොකද්ද නිවැරදි කියලා අහනවා. රවිදු ඒනුක තුන්වෙනි එක B සහ C Internet Explorer Mozilla Firefox OpenOffice වෙන උත්තර තියෙනවද? දෙක B පමණි. Google Mozilla Firefox. ඔව්. මේ ඒනක එතකොට උත්තරේ විදිහට ගන්න වෙන්නේ B. Google Chrome එකයි Mozilla Firefox කියන්නේ වෙබ් අතිරික්ෂ දෙකක්. Internet Explorer වෙබ් අතිරික්ෂයක්, Fedora කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. Fedora ගන්න බෑ වෙබ් අතිරික්ෂයක් විදිහට. තුන්වෙනි එකට ගියාම Mozilla Firefox වෙබ් අතිරික්ෂයක්, OpenOffice කියන්නේ විවෘතකේත application software එකක්. ඒ නිසා ඒක ගන්නත් බැහැ නම් Google Chrome එකයි Mozilla Firefox අද ගොඩාක් ජනප්‍රිය වෙබ් අතිරික්ෂ දෙකක්. හැම කෙනාම දන්නවා දැන් Mozilla Firefox ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. Google Chrome ගැන නිරන්තරයෙන් කතා කරනවා. Google Chrome අද මේ වෙනකොට ලෝකයේ වැඩි පිරිසක් භාවිත කරන Google Chrome. Mozilla Firefox භාවිත කරන අයත් ඉන්නවා. Scan completed. හරි ඊළඟට යමු අපි. එතකොට දැන් අද බලන්න 31. පහත් දක්වා ඇති විශ්ව සම්පත් නිශ්චායකයේහි වසම් නාමය කුමක්ද? මේකේ වසම් නාමය මොකද්ද? univ.edu පළවෙනි එක. හරි. ඒවා කොහොමද දන්නවා අපි ඒවා කෙරුවා නිතර. විද්‍යුත් තැපැල් පිළිබඳ පහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ කුමක්ද? විද්‍යුත් තැපැල් පිළිබඳ සත්‍ය වන්නේ මොකද්ද 32? ලිපිනයක් සඳහා භූගෝලීය සම්බන්ධතාවයක් නොමැත. පරිශීලක අනන්‍යතාවය ඉතා හොඳින් ආරක්ෂා වේ. රහසිගත තොරතුරු sannivedana සඳහා භාවිතා කළ හැකිය. තොරතුරු බහුමාධ්‍ය ලෙස sannivedana කළ හැකිය. ලිපිනයක් සඳහා භූගෝලීය සම්බන්ධතාවයක් නොමැත. හරි ලිපිනයකට භූගෝලීය සම්බන්ධතාවයක් නැහැ. අයිති ලිපින ඕන තැනක ඉන්න ඕන කෙනෙක්ට මේකෙන් හදාගන්න පුළුවන්. හරි වැඩ කරනවා. ඊට පස්සේ පරිශීලක අනන්‍යතාව ඉතා හොඳින් ආරක්ෂා වේ. පරිශීලක අනන්‍යතාව ඉතා හොඳින් ආරක්ෂා වේ. එහෙම අනන්‍යතාවය ආරක්ෂා වෙනවා. හරි ආයේ කාටවත් ඒ එකක් දෙන්නේ නැහැ. රහසිගත තොරතුරු sannivedana සඳහා භාවිතා කළ හැකිය. හරි තොරතුරු බහුමාධ්‍ය ලෙස sannivedana කළ හැකිය. බහුමාධ්‍ය ලෙස sannivedana කරන්න පුළුවන්.
එතකොට ඉහත සියල්ලම තමයි උත්තරේ ගන්න වෙන්නේ නේද? සංවේදනය සඳහා පාවිච්චි කළ හැකි. ඔය අපේ රාශිය අතුරුතර පියාවන හරි. IT ළඟට යමු අපි. ඉස්තුන 5 සිට 25 දක්වායි ගුණාකාර එකතු ගණනය කිරීම සඳහා වූ ව්‍යාජකේතය සලකන්නේහි යන සංකේතයට ගැලපෙන නිවැරදි පාලනය කුමක්ද? පහේ සිට 25 දක්වා ගුණාකාර ගන්න ඕනේ. හරි. ටෝටල් එක මුලින් බිඳුවයි නම් එක බිඳුවයි රිපීට්. නම් is equal to නම් plus 5. නම් එක එකතු කිරීම නම් plus 5 කියන්නේ නම් එකට පහ එකතු වෙනවා. නම් එක මුලින් බිඳුවයි. එතකොට දෙවෙනි අවස්ථාවේදී නම් එකට පහක් එකතු වෙනවා. බලන්න උත්තරේ ගන්න මේ උත්තරේ කිව්වා. හරි පුතාලා මේකේ කියන එකේ මේ උත්තර ටිකේ නම් පොඩි ගැටලුවක් තියෙනවා වැරද්දක් තියෙනවා නේද? නම් එක මේ එහෙනම් මේකේ ටෝටල් එක කියලා අහනවා. නම් එක දැන් බලා ගන්නකො දැන් මේක මෙහෙම වෙන්නේ. හරි බලා ගන්න කට්ටිය මේකේ චූටි ගැටලුවක් තියෙනවා. උත්තර පොඩි වැරද්දක් තියෙනවා. දැන් මේක පටන් ගද්දී ටෝටල් එක සමානයි බිඳුවයි නම් එක සමානයි බිඳුවයි. එතකොට ඒක කියනවා නම් is equal to නම් plus 5 මේ කියන්නේ දෙකේ 5 සිට 25 දක්වා පහේ ගුණාකාරවල එකතුව ගණනය කිරීම සඳහා ව්‍යාජකේත සලකන්නේ. x සංකේතයට ගැලපෙන නිවැරදි x until මේකේ නම් නෙහලා තියෙන්නේ නම් කීය වෙනකම් මේක කරගෙනවද? දැන් නම් එක මුලින් බිඳුවයි. එතකොට මෙතන කියනවා නම් is equal to නම් plus 5. නම් එක බිඳුවයි. එහෙනම් නම් එක මුලින්ම වෙනවා 5 වෙනවා. නම් එක 5 වෙනවා. නම් එක 5 වෙනවා. ඊට පස්සේ ටෝටල් එක ගන්න ඕනේ. ටෝටල් කියන්නේ මේ ටෝටල් කියන්නේ නම් වල එකතුව. ඒතකොට TO total is equal to total එක දැන් බිඳුවයිනේ plus නම් එක 5යි. එහෙනම් total එක කීයද වෙන්නේ? total එක සමානයි total එක 5 වෙනවා පළවෙනි. නම් එකත් 5යි total එකත් 5යි. පළවෙනි රවුමේදී. හරි. දෙවෙනි රවුමේදී නම් එක මේ 5ට තවත් 5ක් එකතු වෙනවා. එතකොට දෙවෙනි රවුමේදී නම් එක 10 වෙනවා. total එකට තව එකතු වෙනවා 10ක්. මේ නම් එක ආයෙත් මෙතෙන් එකතු වෙනවා. total එකට. තුන්වෙනි රවුමේදී නම් එක 15 වෙනවා. තවත් 5ක් එකතු වෙනවා. මේකට ආයෙත් 15ක් එකතු වෙනවා total.
ඊට පස්සේ හතරවෙනි රවුමේදී මේකට තවත් 5ක් එකතු වෙනවා 20 වෙනවා නම් මේකට තවත් 20ක් එකතු වෙනවා. ඊට පස්සේ පස්වෙනි රවුමේදී මේ නම් එක 25 වෙනවා මේකට තවත් 25ක් එකතු වෙනවා. හරි until නම්නේ නම් එක කීය වෙනකන්ද මේ 5 සිට 25 දක්වා 5 ගුණාකාර. එහෙනම් එන්න ඕනේ මොකද්ද? until නම් greater than or equal to 25 කියලා එන්න ඕනේ. නම් එක ලියලා තියෙන නම් එක 25. ඒතකොට මේ total එක ගත්තොත් total එක ඔක්කොම 75ක් වෙනවා මේ ටික එකතු මේ අවස්ථාවේ. අන්තිම වෙනකොට total එක 75 වෙනවා. නම් එක greater than or equal to 25. වෙන එකක් තමයි මේක සිද්ධ වෙන්නේ මේක උත්තරේ වැරදි. මේක එන්න ඕන නම් greater than or equal to 50 නෙමෙයි 25 කියලා ඔයාලා සටහන් කරගන්න ඕන පස්සේ ප්‍රශ්න පත්‍රයක් පහ මේක බලන්න මේක චූටි ගැටලුවක් තියෙනවා. තුන්වෙනි එක උත්තරේ එන්නේ මෙතන 25 තියෙනවා. 50 නෙමෙයි. 50 හරි. මේක පොඩි වැරද්දක් තියෙනවා. ඒක අපි වැරදි කරගමු. හරි ඊළඟට යනවා. පහත් දැක්වෙන පැස්කල් ක්‍රමලයක සලකන ප්‍රෝග්‍රෑම්. මේකේ ඔයාලා අහනවා අවුට්පුට් එක අහනවා මෙතන. අවුට්පුට් එක අහනවා. 34 වෙනි එකේ. අවුට්පුට් එක මොකද්ද? ඉස්සතර විරාම දික්මට කරමු අපි. චිත්ත බලන අවුට්පුට් එක මොකක්ද දෙන්නේ කියලා. කවුරු හරි ගත්තද අවුට්පුට් එක? නදීෂණ? හරි මේකේ කියනවා I is equal to 40 ආරම්භක අවස්ථාවේදී x කියන විචල්‍ය සමාන වෙනවා 10ට. ඔන්න ඔය ආරම්භයේදී. එතකොට while I greater than 10 do මේ I කියන එක 10ට වඩා වැඩි වෙලා තියෙනකන් සිද්ධ වෙනවා. දැන් 10ට වඩා වැඩිනේ. ඒ හින්දා මේක සිද්ධ වෙන්නේ කියනවා. while I greater than 10 do I කියන එක 10ට වඩා වැඩි වෙලා තියෙනකන් කරන්න. ඊට පස්සේ කියනවා ඉන්ටර්ලූප් එකක් ඇතුලේ I is equal to I minus x. I වලින් x අඩු කරන්නලු. x කියන්නේ I කියන්නේ 40යි 40න් අඩු කරන්නලු 10. 40න් 10ක් අඩු කරන්නලු. ඒක process එකක්. ඊට පස්සේ right ln I right කරන්න. එතන I 40යි 40න් 10ක් අඩු කරලා right ln එතකොට 40න් 10ක් අඩු වුණාම 30යිනේ. 30 right කරන්න right කෙරුවා ln නිසා අලුත් රූල් එකට යන්න. ln නිසා අලුත් රූල් එකට යන්න. end. ඊට පස්සේ අනිත් කොටේ ආයෙ කරගෙනවා. ආයෙ කරකිලා යනකොට මොකද්ද? I දැන් 30යි 30න් ආයෙත් 10ක් අඩු වුණාම I 20 බවට පත් වෙනවා. ආයෙත් right ln 20 ලියනවා. ඊට පස්සේ ඕන් දැන් I 10යි 10ත් උඩට යනවා මෙහෙට 10යි while I greater than 10 දුනේ do ඊට පස්සේ begin I is equal to I minus x මෙතනදී process එක සිට වෙන දැන් මෙතන 20 නේ ආවේ 20 අපින්ද පල්ලෙහාට එනවා දැන් I 20යිනේ I 20යි පල්ලෙහාට එනවා එවිලා මෙතනදී ඕන් අඩු වෙනවා I is equal to I plus x I අඩු වුණා I අඩු වුණා මොකද වුනේ I 10 වුණා right ln I එහෙනම් 10ත් ලියවෙන්න ඕනේ 10ත් ලිය වෙලා ඊට පස්සේ තමයි මේක ලූප් එකකින් අයින් වෙන්නේ එහෙනම් උත්තරේ එන්නේ දෙවෙනි එක උත්තරේ එන්නේ දැන් right ln නිසා තමයි එකක් ඇට එකක් ලියුනේ මොකක් කලින් කතා කරපු නිසා ගොඩ බලන්න දෙයක් නැහැ මේක නිදාසේ නැවත නැවත බලන්න right පාත දී ඇති ව්‍යාජකේතය මගින් ප්‍රදානය කරනු ලබන අගය කුමක්ද හරි මේකෙන් ලබා දෙන අගය මොකක්ද කියලා අහන්න 35 පාන්දට ගන්න එකක් දැන් 35න් දෙනවා අගය මොකක්ද කියලා එතකොට A is equal to 1 B is equal to 1 ආරම්භක අවස්ථාවේ AB එකක් while A is equal to B
while a is equal to b. A b වලට සමාන වෙලා තියෙනකන් c is equal to a plus b. c සමානයි a plus b. c සමානයි 2 වෙනවා. c සමානයි 2 වෙනවා. b is equal to 2 ny. display c. b එක 2 වෙනවා. මේක n වෙනවා. එහෙනම් display c. c එක 2යි කියලා display වෙනවා. c එක 2යි කියලා display වෙනවා. එහෙනම් උත්තරේ දෙවෙනි එක. උත්තරේ දෙවෙනි එක. IT line එකට යනවා අපි. ඒක ටිකක් පොඩි කරන්න. මේකන්ට වගේ. ඒක මදි නේද? ටිකක් පොඩි කරන්න. අර පේනවා right. මෙතන කියනවා අංක 36 37 ප්‍රශ්න සඳහා ඕනෑම සංඛ්‍යා පහක් අතුරින් විශාලම සංඛ්‍යාව සෙවීම සඳහා සකස් කරන ලද පහත ගැලීම් සටහන් සලකන්න. ඕනෑම සංඛ්‍යා පහක් අතරින් විශාලම සංඛ්‍යාව සෙවීම සඳහා සකස් කරන ගැලීම් සටහන right. ඕනෑම සංඛ්‍යා පහක් අතරින් විශාල සංඛ්‍යාව සලකනවා මේකද? පහක් දැක්වෙන කවරකින් ගැලීම් සටහනේ ඇති x හා y ලේබල නිවැරදි පිළිවෙලින් නිරූපණය වේද කියලා අහලා තියෙනවා. හරි ඒක චුට්ටක් බලන්න. මෙතන නෝ start enter num max is equal to num count is equal to 1. මෙතෙන් දෙන්නේ මොකක්ද? මෙතෙන් දෙන්නේ මොකක්ද? right මොකක්ද දෙන්න ඕනේ? ඒ නෑනේ. ඈ? පේනවා මදිද? පුතේ පේනවා මදිද? දැන් බලන්න. ඒකෙත් පරි මට අඩුවක් පේනවා මෙතෙන්ට එන්න ඕන චුට්ටක් බලන්න මේකේ ඒකෙත් චූටි කේස් එකක් තියෙනවා. start enter num max is equal to num count is equal to 1. y කියන එකට එන්න ඕනේ මෙතන අහලා තියෙන්නේ පහත දැක්වෙන කවරකින් ගැලෙන සටහනේ ඇති x හා y ලේබල නිවැරදි පිළිවෙලින් නිරූපණය වේද? x හා y දීලා තියෙනවා. x වලට ඉස්සෙල්ලා එකයි ඊළඟට y වලට. y වල එක අගට තියෙන්නේ. එහෙනම් y වල එක තමයි මෙතන ඉස්සරහට එන්නේ. එහෙනම් මෙතන එන්න ඕනේ දැන් සංඛ්‍යා පහනේ දෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන count greater than or equal to 5. No, yes. මෙතන display max කියලා අනිවාර්යෙන් x එකට නම් display max කියලා එන්න ඕනේ. ඈ? එක උත්තරේ එන්නේ එක තමයි ගන්න වෙන්නේ නමුත් එකේ පොඩි ගැටලුවක් තියෙනවා නේද? count දෙවෙනි එක ගන්නත් බෑ දෙවෙනි එකේ එතකොට display max එන්නේ y වලටනේ. දෙවෙනි එක හරිය ඒ විදිහට ආව දැන් මෙතන එන්න ඕනේ පුතේ display max x වලට එනවා. count එක මෙතන චූටි වැරද්දක් දෙනවා. count greater than or equal to 5 තිබ්බොත් මොකද වෙන්නේ? දැන් මෙතන yes එක වෙන්න ඕනේ. count එක less than or equal to 5 තිබ්බොත් නේ පල්ලෙහාට යන්න ඕනේ. ඒ හින්දා මෙතන මේ හදාගන්න පළවෙනි එකේ උත්තරේ පළවෙනි එක තමයි උත්තරේ. ඒක display max count less than or equal to 5 වෙන්න ඕනේ.
මේක හදාගන්න පළවෙනි එක count less than or equal to 5. මෙතෙන් දෙනවනේ count less than or equal to 5 years කියලා enter number කියලා ආයෙත් number එකක් දෙනවා. ඒකට count එක දැන් පළවෙනි එක එකනේ. එක නම් less than or equal to 5. ඊට පස්සේ enter තව එකක් දානවා. ඊට පස්සේ මේ පැත්තට වැඩි ගමන් කරන මේ count is equal to count plus 1 දෙක වෙනවා. less than or equal to years 3 වෙනවා. less than or equal to years 4 වෙනවා. less than or equal to years 5 වෙනවා. less than or equal to නේ තියෙන්නේ. less than or equal to 5ක් යනවා. ඊට පස්සේ 6 වෙනවා. no වුණා. මේක පෙන්නුවා stop වුණා. එහෙනම් එන්න ඕනේ මෙතන display max count less than or equal to 5 කියලා එන්න ඕනේ. ඒක චූටි වැරද්දක් තියෙනවා බලන්න ඕනේ මේක වරද්දක් තියෙනවා. මෙම ගැලීම් සටහන අයත් වන්නේ කුමන පාලන ව්‍යුහයටද? මෙම ගැලීම් සටහනේ පාලන ව්‍යුහ මොනවද කියලා අහලා තියෙනවා. මෙතන තියෙනවා මේ තේරීමක් තියෙනවා. ඊට තියෙනවා පුනර්කරණය. මෙතනත් තේරීමක් තියෙනවා දෙකෙන් එකක්. තේරීමයි පුනර්කරණය. එහෙනම් පුනර්කරණය තමයි කෙලවරේ තියෙන්නේ පුනර්කරණය ඇතුලේ තමයි තේරීම තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුනර්කරණය තුල වර්ණය දෙවෙනි එක 37 දෙවෙනි එක පුනර්කරණය තුල වර්ණය. ටිකක් වේගී යනවා වෙලාමදි නිසා 38 පහත දක්වා ඇති අසම්පූර්ණ වාක්‍ය සලකන්න. යනු පද්ධති සංවර ජීවන චක්‍රයේ ප්‍රධාන අවධියකි. විස්තරක සුදුසු වාක්‍ය කුමක්ද? පද්ධති සංවර ජීවන චක්‍රය සම්බන්ධව කතා කරන්න ඔයාලගේ මේ දෙවෙනි පාඩම පොතේ ඒක සම්බන්ධව කතා කරන්න ගියාම 38 අහනවා දෙවෙනි එක. 38 දෙවෙනි එක අහනවා. 38 අහනවා. කීවෙනි එකද? ඒක උත්තරේ තියෙන දෙවෙනි එක. කේත අත්හදා බැලීම සහ නිදොස් කිරීම. හරි. ඔයාලට මතක ඇති පොතේ ඔයාලා ඉගෙන ගත්තා මේ අච්චු පොතේ මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය සම්බන්ධව ඔයාලා දෙවෙනි පාඩම ඔයාලගේ අච්චු පොතේ. හරි. දෙවෙනි පාඩම මේ වගේ පාඩමයි ඉගෙන ගත්තා. මේකේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය දීලා තිබ්බා. ඒකේ පියවරක් අහලා තියෙනවා. මේ තියෙන පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. අවස්ථා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කරන, විසඳුම් කේතකරණය කිරීම, විසඳුම් පරීක්ෂා කිරීම, දෝෂ ඉවත් කිරීම, පද්ධති පිළිපීම, පද්ධති නඩත්තු කිරීම. හරි. එතකොට මේක අපි මෙතන බලාගෙන ගියාම මෙතන තියෙන්නේ මොකද්ද? මේ කේත අත්හදා බැලීම නිදොස් කිරීම. ඒ කියන්නේ කේත අත්හදා බැලීම නිදොස් කිරීම. භාවිත පොත් ලිවීම, දත්ත එක්රැස් කිරීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. මේවා වෙනම අධ්‍යයනවලට පැවැත්වෙන එකක්. මේක ඒ කියන්නේ මේ ටෙස්ටිං එක මේක ඒකට දෙවෙනි එක උත්තරේ ඉන්නේ. ටෙස්ටිං වලට යන එක. හරි. මෙතන විසඳුම් කේතකරණය කිරීම. කීත අත්හදා බැලීම නිදොස් කිරීම. මාංගික ටෙස්ටිං අවධියට එන එක තමයි මේ තියෙන්නේ. කීත අත්හදා බැලීම බලනවා ඒකේ වැරදි තියෙනවා නිදොස් කරනවා. හරි. ඊට පස්සේ 39 පද්ධති සංවර ජීවන චක්‍රයේ ක්‍රියාකාරකම් කීපයක් ලේබල් මගින් දක්වා ඇත. මේක ආ පිළිවෙල අහනවා. මොකද්ද පිළිවෙල? පළවෙනි එකේ ඉඳලා අහන්නේ. මේකත් එක බලන්නකො. අවස්ථා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කිරීම, විසඳුම් ඡේදනය කිරීම, විසඳුම් පරීක්ෂා කිරීම, දෝෂ ඉවත් කිරීම, පද්ධති පිළිපීම, පද්ධති නඩත්තු කිරීම. අන්තිම නඩත්තු කිරීම. එහෙනම් අවස්ථා හඳුනා ගැනීම පළවෙනි එක. එහෙනම් පළවෙනි එක තියෙන්නේ කොකද? B හතරවෙනි එකේ තියෙන්නේ C. පළවෙනි එකට එන්න. D විසඳුම් සැලසුම් කරන හරි. B විසඳුම් කේතකරණය කරන හරි. F විසඳුම් පරීක්ෂා කිරීම දෝෂ හරි. A පද්ධති පිළිපීම හරි. E පද්ධති නඩත්තු කිරීම. හරි. ඒතර ඔය ටික කටපාඩමින් තියෙනවා. රයිට්. අන්තිම එක පද්ධති සංවර්ධනයේදී අවස්ථා හොඳින් හඳුනාගත් විට භාවිතා කළ හැකි ආකෘතියක් වන්නේ කුමක්ද? පද්ධතියේ අවශ්‍යතා හොඳින් හඳුනාගෙන තියෙනවා. අවස්ථා හොඳින් හඳුනාගෙන තියෙනවා. එතකොට අපිට භාවිතා කරන්න පුළුවන් මේ දියැලි ආකෘතිය. දියැලි ආකෘතිය භාවිතා කරපුවාම කලාපෙන් කලාපයට යන්නේ. හැබැයි වරද්දුව තාපහුව වෙන්න බෑ. වරද්දුව තාපහුව වෙන්න බෑ. ඒ නිසා දියැලි ආකෘතියේදී අපි මේ කලාපවල සිද්ධ වෙන කාර්ය හොඳින් අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. නැත්නම් අපිට ගැටලුවක් වෙනවා. නැත්නම් ගැටලුවක් වෙනවා. මම මේක විතරක් නෙමෙයි මේ දෙවෙනි එකේ තව කොටස් ටිකකට යන්නම් කියලා හිතාගත්තට මේ යන්න අපිට බැරි වුණා. මොකද මේ වැඩිපුර කතා කරපු නිසා. එතකොට මේකෙන් මම දානවා ඔයාලට මේ
WhatsApp එකට දානවා මේ පේපර් එකයි දෙවෙනි එකයි දෙකම. හරි. දෙවෙනි එකයි දෙකම දානවා. ඒතකොට දෙවෙනි එක ඊළඟ සති වෙනකොට සූදානම් වෙලා ඉන්න දෙවෙනි එක පොඩ්ඩක් කලින් දාන්න එපා. පොත්පත් පරිශීලනය කරලා ඒකට උත්තර හොයාගන්න දෙවෙනි එකට. මේක නැවතත් බලන්න මේකේ අර අමාරු කොටස් ටික නැවත බලන්න මේ අන්තිමට කරපු ටිකක් නැවත බලන්න. හරි. බලලා ඒවා ගැටලු තියෙනවා නැවත කතා කරන්න. මේ තු පේපර් එකක් කරන්න ගියාම ওই වගේ පේපර් එකකට වල උත්තර ලියන්න මේ හොඳ පේපර්. වයින් පළාත පේපර් ටික හොඳටම හොඳයි. හරි. හොඳ ස්ටෑන්ඩඩ් මට්ටමේ තියෙනවා. මේවා දාන්න මේවා print කරගන්න WhatsApp එකට දාන එක ඔක්කොම ස්කෑන් කරපු papers තියෙන හින්දා print කරන්න පුළුවන්. print කරලා වල ෆයිල් එකකට දාලා තියාගන්න ඉබාගෙට වෙලා නැවත බලන්න. එහෙනම් මේ ඊළඟ පන්තිය පටන් ගන්න ඕනේ නැත්නම් නැගිටිපෙදී. right එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. මම පන්තිය සමුගන්නවා. අද කට්ටිය අඩු වුණා නේද?